අත්ල ප්‍රාර්ථනා කරනවා ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය පාඩම යටතේ ඔයාලගේ විෂය නිර්දේශයේ 4 වෙනි පාඩම මම සාකච්ඡා කරන්න තීරණය කළා. මොකද හේතුව ගිය සතියේ මම ව්‍යාපාර අධ්‍යයනය හා සම්බන්ධ කොටස මම ගිය සතියේ සාකච්ඡා කළා. ඒ වගේම අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනා ගිණුම්කරණය හඳුන්වා දීම. එතකොට ව්‍යාපාර හා ගිණුම්කරණය කියලා විශේෂ ශාස්ත්‍රයක අත්තර පස්සේ ඒ විෂයන් දෙකම එකිනෙකට සම්බන්ධ විෂයන් දෙකක්. ඒක ඛණ්ඩනය වෙනවා ඔයාලා ඉස්සරහට ගියාට පස්සේ. නමුත් මෙතනදී වෙන්නේ ඔයාලගේ දෙකට කම්බයින් කරලා ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය කියන කොටස දෙකම එකට සම්බන්ධ කරලා තමයි ඔයාලගේ මේ පේපර් එක මේ ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය සාමාන්‍ය පෙළ පන්තියේදී පේපර් එක හැදෙන්නේ. ඉතින් ඒතර ගිණුම්කරණය ඔයාලට සම්කිසි මූලික අදහසක් මූලික සංකල්ප ටිකක් තමයි මෙතන මේ වෙන්නේ හඳුන්වා දෙන සාමාන්‍ය පෙළදී. ඒ මම ඒ ගිණුම්කරණය පදනමේ ඉඳලා ගිණුම්කරණය හැදෙන්නේ කොහොමද කියලා පුංචි පැහැදිලි කිරීමක් කරගෙන යන්න. හරිද? හරි. මම පටන් ගන්නම් ගිණුම්කරණ ක්‍රියාවලිය. ගිණුම්කරණය කියලා කියන්නේ අපි එකතු කරපු දත්ත ටිකක්. අපේ ළඟ තියෙන දත්ත ටිකක් අපි ක්‍රමවත් ආකාරයකට ගලපලා ක්‍රමවත් ආකාරයකට හදලා ඒක අපි කරන්නේ අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට යොදව ගන්න එක. ගිණුම්කරණයෙන් කරන්නේ අපි ඩිසිෂන් මේකින් එක. මම ගිය සතියේ කතා කරා වගේ අපි ව්‍යාපාරිකට තීරණ ගන්න අවශ්‍යයි. අන්නේ ගිණුම් කරන අපි මේ ගිණුම් කරන තොරතුරු නිර්මාණය කර ගැනීම ක්‍රියාවලිය තමයි අපි කියන්නේ ගිණුම්කරණය කියලා. ඒකට ගිණුම්කරණය හැමතිස්සෙම හදන්නේ ගිණුම් කරන තොරතුරක්. එතකොට ඒක අනුපාතයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක දශම ගණනක් වෙන්න පුළුවන්. ඒතකොට ඒක අපි හැමතිස්සෙම බලන් ගිණුම්කරණේ තීරණයක් ගන්න. උදාහරණයක් විදිහට අපි දත්ත ඇතුළත් කරලා ගිණුම් කරන ක්‍රියාවලියක් ඇතුළේ ඒක ප්‍රොසෙස් කරලා අවසානයේදී එන්නේ තොරතුරක්. ගිණුම් කරන තොරතුරු. ඒතකොට ගිණුම් කරන තොරතුරු දිහා බලලා තමයි ආයතනයක් මේ ගණකාධිකරුන් තීරණ ගන්න. අන්න ඒ ගිණුම් කරන්නේ තමයි අපි කතා කරන්නේ මූලික පියවර ටික. පැහැදිලිද? ඒතකොට ගිණුම් කරන ක්‍රියාවලිය තමයි අපි සාමාන්‍යයෙන් මේ මූලාශ්‍ර ලේඛන එකතු කරනවා. මූලාශ්‍ර ලේඛන එකතු කරනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් උදාහරණ මම හිතන්නකෝ ඔයා දැන් කරන බිස්නස් එක අනුව ව්‍යාපාරයට අනුව ඔයා කරන්නේ මොනවා හරි ප්‍රොඩක්ට් එකක් හදන ව්‍යාපාරය. උදාහරණයක් විදියට ඔයා හදනවා සබන් හදන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය. එතකොට ඔයාට ඕන මේක විධිමත් ආකාරයකට මේක ගිණුම් තියාගන්න. විධිමත් ආකාරයකට. එතකොට අපි හැමතිස්සෙම කරන්නේ අපේ ළඟ තියෙන මූලාශ්‍ර ලේඛන ටික එකතු කරගන්නවා. උදාහරණයක් විදියට ඔයා දැන් සබන් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නව නම් ඒ අමුද්‍රව්‍යයට යන වියදම. එතකොට සේවක වැටුප් ගෙවීම. ඒවට අදාළව යම්කිසි ලිඛිත ලියවිල්ලක් ඔයා ළඟ තබා ගන්නවා. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක් හැමතිස්සෙම තමන්ගේ ගනුදෙනුකරුවන්ගෙන් හරි එදිනෙදා යන වියදම් වලට අදාළ දරන වියදම් සටහන් කරලා තබා ගන්නවා. ඒ සටහන් ටික දෙවනි ස්ටෙප් එකේදී වෙන්නේ ජර්නල් ගත කරනවා. ඒ කියන්නේ ජර්නල් ගත කරනවා කියලා කියන්නේ අර එකතු කරගත්ත බිල් කැලරි ටික තියෙනවනේ. ඒක සැපියුම් කරුවාන්ට ගෙවපුවා, ගනුදෙනුකරුවන්ගෙන් ලැබිච්චා. ඒ කියනවා දැන් විදින්දා ව්‍යාපාර කටයුතු කරද්දී සාමාන්‍ය ප්‍රැක්ටිකල් අත්දැකීම් තියෙනවා. කඩේකට උදාහරණයක් විදිහට ෆුඩ් සිටි එකට ගියා හිතන්නකෝ. ෆුඩ් සිටි එක ගියාට පස්සේ ඒ ව්‍යාපාරිකෙම ඔයාලට බිල් එකක් නිකුත් කරන. බිල් එකක් ඉෂුව කරන. ඒ බිල් එක යාළගේ මූලාශ්‍ර ලේඛනය. මේ මූලාශ්‍ර ලේඛනේ පදනම් කරගෙන තමයි ජර්නල් ගත කරන්නේ. එතකොට මේ ජර්නල් ගත කිරීමකින් වෙන්නේ අපි අර එකතු කරගත්ත බිල් ටික හරි ක්‍රමවත් පොත් ටිකකට ගන්නවා. ඒ කියන්නේ මූලාශ්‍ර ලේඛන විදිහට උදාහරණයක් විදිහට ගැනුම් ජර්නලය. ඒතර ගැනුම් ජර්නල් එකකින් වෙන්නේ අර එකතු කරගත්තු බිල් ටික මූලාශ්‍ර ලේඛන ටික අපි වෙන වශයෙන් පොත්වල ලියලා සටහන් කරගන්නවා. බිල් වල පොත් එක සටහන් කරගන්න. හරිද? එතකොට ඇත්තටම මේ මූල ෆස්ට් ස්ටෙප් දෙකේම ඇත්තටම වෙන්නේ සරලවම කිව්වොත් එතන මේ ගිණුම්කරණය සම්බන්ධ වීමක් ලොකුවට වෙන්නේ නැහැ. එතකොට ඒක අපි වෙන්නේ මූලාශ්‍ර ලේඛන ටික එකතු කරගෙන ඉවර වෙලා ඒක අපි අර විධිමත් ආකාරයකට අර
කාණ්ඩගත කර පොත් ලයිස්තුගත කරලා එක කණුදෙනට අදාළ පොත් ටිකට ඩිවයිඩ් කරලා බෙදා ගන්නවා කියන දේ තමයි එතනින් සිද්ධ වෙන්නේ. එතකොට අපි තුන්වෙනි අදියරට යනකොට තමයි තුන්වෙනි දෙයට යද්දි තමයි අපිට ඕන වෙන්නේ මේ ලෙජරයට පිටපත් කිරීම කියන දේ. මේ ලෙජරය කියලා කියන්නේ දැන් ඔය අහලා ඇති ලෙජරය කියලා කියන්නේ ගිණුම් සමූහයක් තියෙන පොතක්. පොත් කිහිපයක්. ලෙජරය සමහරක්ලම දැකලා තියෙන ලෙජරය යන කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ලෙජරය කියන දේ නැවත නැවත හයි කියලා. නමුත් මේ ඉගෙන ගන්න ලෙජරය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න අත්‍යවශ්‍යයි. ඒතකොට ලෙජරය කියලා කියන්නේ ගිණුම් සමූහයක් තියෙන පොතක් හෝ පොත් කිහිපයක්. එහෙම වෙන්න පුළුවන්. පොත් කිහිපයක් තියෙන්න පුළුවන්. ලෙජරය කියන්නේ ගිණුම් තියෙන. ගිණුම් ඇතුළත් පොත්. ඒකට ලෙජරේ තමයි ගිණුම් තියෙන්නේ. එතකොට අපි ඇත්ත වශයෙන් බැලුවොත් ගිණුම් කරන ක්‍රියාවලිය ඇත්තටම පටන් ගන්න මෙන්න මේ ලෙජරේට පිටපත් කිරීම කියන තැනින්. ඒතකොට දිත්ත සටහන් මූල ධර්මයේ අදාළ වෙන්නේ දිත්ත සටහන් කියන්නේ අපිට ඕන මෙන්න මේ ලෙජරයත් එක්කම තමයි. ලෙජරයත් එක්ක. ඒතකොට ලෙජරේ තමයි අපි ගිණුම් තියෙන්නේ. අරදගිරි පොත්වල ලියන උදාහරණයක් විදිහට සබන් නිෂ්පාදනය කරන ආයතනයේ සබන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේනවා. එතකොට අමුද්‍රව්‍ය ගෙනාවට පස්සේ අමුද්‍රව්‍ය ගන්නකොට සැපයුම් කරුවන්ට අපි වියදම අපි සැපයුම් කරුවන්ට ගෙවනවනේ. එතකොට ඒ අදාළ තියෙනවා මේ අපි ණයට ගන්න. එතකොට අපි ඒක පොතක ලියන්න ඕන. අන්නේ පොතේ ලියන අපි ඒකට වෙන් කරවන අපි ගැනුම් ජර්නලය කියලා. අන්නේ ගැනුම් ජර්නලිය කියලා අපි ගැනුම් ජර්නල සටහන් කරාට ගැනුම් ජර්නල ලියනවා අපි. ලියලා අපි දිප්සට ඇත්තම දිප්සට යන්නේ මේ ලෙජරය ඇතුලේ. ලෙජරය ඇතුලේ. ඒතර ලෙජරයේ තමයි ගිණුම් තියෙන්නේ. ඒතර ලෙජරයේ තමයි දිප් සටහන් කියන දේ සටහන් මේ දිප් සටහන් ක්‍රමය මේ අදාළ වෙන්නේ. එතකොට ලෙජරයේ ඔය දිප් සටහන් කියන මූලධර්ම හඳුන්වා දෙන්නේ තමයි ලූකා පැසියෝලි කියන පුද්ගලයා. ඉතාලි ජාතික ලූකා පැසියෝලි කියලා තමයි ප්‍රථම වරට ඔය දිප් සටහන් කියන මූලධර්ම පිළිබඳ ඉදිරිපත් කරේ. එතකොට ඔයාලට මෙතන දිප් සටහන් කියන දේ කියලා කියන්නේ සෑම ගිණුම් කරන හර සටහනකට සෑම බැර සටහනක්මද සෑම ගිණුම් කරන බැර සටහනකම සෑම ගිණුම් කරන හර සටහනක්ම ඇතුළත් වෙන පරිදි ගිණුම් සටහන් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා දිප් සටහන් ක්‍රමය කියලා. ඩබල් එන්ට්‍රි කියලා කියන ඩබල් එන්ට්‍රි. එතකොට ඒ කියන්නේ සෑම ගිණුම් කරන හර සටහනකටම සෑම ගිණුම් කරන බැර සටහනක්මද සෑම ගිණුම් කරන බැර සටහනකට සෑම ගිණුම් කරන හර සටහනක්ම අදාළ වන පරිදි ඇතුළත් වන පරිදි ගිණුම් පවත්වා කියන ක්‍රමවේදයකට අපි කියනවා දිප් සටහන් ක්‍රමය කියලා. එතකොට දිප් සටහන් ක්‍රමයෙන් හරි අපි ළමයි පටන් ඉතුරුතනින් ඉස්සරහට කරගෙන යමු. එතකොට ලෙජරය ගැන මම කතා කරා. ලෙජරය ගැන කතා කරා. ලෙජරයත් එක්කම සම්බන්ධ වෙන දිප් සටහන් ක්‍රමය ගැන මම කතා කරා. ලූකා පැසියෝලි කියන පුද්ගලයා තමයි දිප් සටහන් ක්‍රමය පිළිබඳ අදහස මුල්වට ප්‍රකාශ කරේ. එතකොට එයා තමයි ගිණුම් කරන සාමාන්‍ය ක්‍රියාවලිය විදිහට හඳුන්වන්නේ. එතකොට මේ ගිණුම් කරන ක්‍රියාවලියේදී දිප් සටහන් කියලා දෙයක් ඕන වෙනවා. අපේ දිප් සටහන් ඕන වෙන්නේ අපිට ගිණුම් කරන ක්‍රියාවලියේදී හැම හර සටහනක්ම බැර සටහනක් තියෙන්නත් ඕන. සෑම බැර සටහනකම සෑම හර සටහනක් තියෙන්නත් ඕන. එන හරට ඒක හා සමාන වටිනාකමක් හර වෙනකොට ඊට හා අදාළ ඒ හා සමාන වටිනාකම බැර වෙන්නත් ඕන. යම් වටිනාකමක් බැර වෙද්දී ඒ හා සමාන හර සටහනක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඕකට තමයි අපි කියන්නේ දිප් සටහන ක්‍රමය කියලා. සරලව. හරි. ඊට පස්සේ අපි ওই ලෙජරේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් පස්සේ ওই ලෙජරේ දිහා බලාගෙන අපි හදන මූල්‍ය ප්‍රකාශ කට්ටලයක්. මූල්‍ය ප්‍රකාශ කට්ටලයක්. ඒ මූල්‍ය ප්‍රකාශ කට්ටලයක සංරචක වෙන්නේ. එතකොට ඒකේ ඇතුළත් වෙන්නේ මූල්‍ය ප්‍රකාශ කට්ටලේ ඔයාලට තියෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා දෙයක් තියෙනවා මේ මූල්‍ය ප්‍රකාශවල. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. එතනින් ගියාට පස්සේ
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තියෙනවා. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දැන් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන කලින් කිව්ව ශේෂ පත්‍රය කියලා. නමුත් දැන් අපි සාකච්ඡා වෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. අනිත් එක තමයි ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය තමයි ඔයාලට මේ උනේ ලාභ ප්‍රකාශනය කලින් කිව්වේ. නමුත් දැන් කියන්නේ අපි ඒකට ආදායම් ප්‍රකාශනය කියලා. ඊට පස්සේ අනිත් දේ තමයි ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනය. ඒතකොට ඒ වගේ මූල්‍ය කට්ටයක සංරචක ටිකක් තියෙනවා. ඒතකොට ඔයාලට නමුත් අදාළ වෙන්නේ ඔයාලා විශේෂ ශාස්ත්‍රය ඇතුළතදී ඔයාලගේ සාමාන්‍ය පෙළේදී අදාළ වෙන්නේ මෙන්න මේ කියන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ ආදායම් ප්‍රකාශනය. ඒතකොට ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තමයි ඔයාලට සාමාන්‍ය පෙළේ විෂය නිර්දේශයේදී ඔයාලගේ බේසිකලි මූලික වශයෙන් ඔයාලගේ අවධානය attention එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ මූල්‍ය ප්‍රකාශ ටික අපි විශ්ලේෂණය කරනවා. මේ මූල්‍ය ප්‍රකාශ වලින් අපි හරන්නේ අපිට තීරණ ගන්න, decision making වලට අවශ්‍ය information gather කරන එකනේ. information එකතු කරනවා. තොරතුරු ගන්නවා. ඒ තොරතුරු ටික අපි කරන්නේ information ටික අපි තීරණ ගැනීමේ ක්‍රියාවට අපි විශ්ලේෂණය analyzing part එක analyze කරනවා. අපි බලනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපේ ලාභය හෝ වැඩිම අපි උදාහරණයක් විදිහට ලාභ ප්‍රතිශතය අපි හිතමු ලාභ ප්‍රතිශතයක් විතර අපි හදනවා. ගියම අවුරුද්දේ ලාභ ප්‍රතිශතය විකුණුම් වල සාපේක්ෂව දර ලාභය විකුණුම් වල සාපේක්ෂව ලාභය මේ දෙක අතර අනුපාතය ලාභය අපි ප්‍රතිශතයක් විතර ගමුකෝ. ඒක 100 වැඩි කරලා ප්‍රතිශතයේ අනුපාතයේ ප්‍රතිශතයේ 100 වැඩි කරලා ප්‍රතිශතයක් විතර ගත්තා අපි. අරගෙන ඉවරලා අපි හිතනවා ගිය අවුරුද්දේ ලාභ ප්‍රතිශතය 50යි. මේ අවුරුද්දේ 40යි. එහෙනම් අපි මොකද්ද කරන්නේ? ඒ දෙක අතර තියෙන ඒ දෙක අතර තියෙන මේ වෙනස බලලා අපි මොනවද කරන්න ඕනේ? අපි තීරණ ගන්නවා. අපි එහෙනම් මොනවද කරන්නේ? එහෙනම් ලාභය අඩු වෙලා නම් අපි ඒ ලාභය වැඩි කරගෙන මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා. අන්න ඒ decision making වලට අදාළ ඒ තියෙන තොරතුරු ටික අපි analyze කර ගන්න ඕනේ. ඇනලයිස් කළා විතරක් හරියන්නේ නැහැ. අපි ඒක අර්ථකථනය කරන්න ඕනේ. මම තොරතුරක් ගත්තට පස්සේ වැඩක් නැහැ. අපි ඒක විශ්ලේෂණය ඇනලයිස් කළා අර්ථකථනය කරනවා. අපි ඒකට මොනවා ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඒක විශේෂණ අපි ඒක ඉදිරිපත් කරන්න ඕනේ. හරිද? උදාහරණයක් විදිහට සමාගමක් නම් ඒ සමාගමකේ අධ්‍යක්ෂක මණ්ඩලය හදලා ඉවරලා ඒ ගිණුම් ප්‍රකාශයේ ඒ අදාළ පාර්ශ්වයට කොටස් කරන දෙය පෙන්වන්න ඕනේ. ඒක අර්ථකථනය කරන්න. හරිද? ඉස්සරහට උසස් පෙළ ගිණුම් කරන්නේ විෂය වලට හදාරන්න ගියාට පස්සේ ඔයාලට ඒක විස්තරාත්මකව ප්‍රැක්ටිකල් විෂයක් විදිහට ඉගෙන ගන්න පුළුවන් වෙයි. මෙතනින් ගොඩක් අය මෙතනින් මොකද 10 වසරේ 12 වසරේ මේක තෝරගන්නේ අනාගතයේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙන ළමයි. ඒතර වාණිජ්‍ය විෂය ධාරාවෙන් ගොඩක් වෙලාවට අපි තීරණ ගැනීම decision making තමයි ඇත්තටම decision making කොහොමද කළමනාකරුවෙකුට තීරණයක් ගන්න. ඒතර කළමනාකරුවෙකුට පිරිවැය කළමනාකරුවෝ ඉන්න මූල්‍ය කළමනාකරුවෝ ඉන්නවා. එතනින් ගියාට පස්සේ ওই මූල්‍ය ගණකාධිකාරීන් ඉන්නවා. ඒක විශේෂ ශාස්ත්‍ර ගොඩක්. පිරිවැය ගණකාධිකාරී පිරිවැය කළමනාකරුවෝ ඒක විශේෂ ශාස්ත්‍ර ගොඩක්. එතකොට ඒක ගිණුම් කරන්නේ යම් කිසිම මම මේ කතා කරේ මූලික කොටස. මූලික ආහාර පද්ධතිය. මේක තමයි වෙන්නේ. ගිණුම් ගන්න ක්‍රියාවලිය ඇතුළත වෙන්නේ මේක. ඔය ටික කරගෙන ගිහලා අවසානයේ මූල ප්‍රකාශන හදන තැනට යනකම් ඔයාලගේ මූලික ප්‍රකාශන දෙකක්. ඒක සංරචක වලින් දෙකක් විතර මම හිතන්නේ කතා කරනවා. අපි යමු ගිණුම් කරන්නේ මම හැඳුන්වුවා. ගිණුම් කරන්නේ අරමුණු සහ අවශ්‍යතාවය කතා කරනවා. මම කිව්වේ අර ගිණුම් කරන්නේ තියෙන නීතිමය අවශ්‍යතාවය ඉටු කරගන්න. ගිණුම් කරන්නේ තියෙන අරමුණු නීතිමය අවශ්‍යතාවය ඉටු කරගන්න. මම කියන්නේ සමාගමක් අනිවාර්යයෙන්ම ගිණුම් කරන්නේ අවශ්‍යතාවයක් තමයි මෙන්න මේ නීතිමය අවශ්‍යතාවය නෛතිකමය. මම හිතන පොතේ ඇති මේක තව දෙකක් අඩුයි අරමුණු වලින්. ඒතර ඒකේ තියෙන නීතිමය අවශ්‍යතාවයක් තමයි යාලට අනිවාර්යෙන් ගිණුම් තියන්න ඕනේ. මොකද යා සමාගමේ ලාභය හෝ අලාභය. මොකද ඒකේ නීතිමය අවශ්‍යතාවයක් හදලා තියෙන හේතුව තමයි ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම ගිණුම් තියන්න සමාගමේ මේ අපි සාමාන්‍ය තනි පුද්ගල ව්‍යාපාරන සාමාන්‍ය ගිණුම් තියන්නේ නැහැ. ඒක නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි. ඒතර කේවල හවුල් ව්‍යාපාරයක් ගත්තට පස්සෙත් ඒකෙදී ගිණුම් තියන අවශ්‍යතාවයක් ලොකුයි. නමුත් සමාගමක් විදිහට ගත්තට පස්සේ ඒක කොටස් කරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒක සමාගමක් අනිවාර්යයෙන්ම ගිණුම් තියන්න ඕනේ. ඒ ගිණුම් තියන එක නීතිමය අවශ්‍යතාවය, නෛතික අවශ්‍යතාවය. legal requirement එකක්. ඒතර ඒ requirement එකට අදාළව ඒ කට්ටිය බලනවා හැමතිස්සෙම මොකද ආදායම් බදු අය කරගන්න. මොකද ගිණුම් තියුවොත් විතර හරියට ආදායම ගන්න කරගන්න පුළුවන්. ඒතර මේ ආදායමත් තමයි depend on income.
ඒ ඩිපෙන්ඩ් එක ආදායම ඩිපෙන්ඩ් කරගෙන තමයි ආලා ගවර්න්මන්ට් එක උනත් රජය උනත් බදු අය කරගන්නේ. ඒක නිසා ඒක නීතිමය අවශ්‍යතාවයක්. ඊට පස්සේ ගනුදෙනු අමතක වීම හා අතපසු වීම ඒ කියන්නේ අවශ්‍ය දැන් ඕක සමහරක් වෙලාවට අපිට කාලයත් එක්ක යද්දි කරගෙන යන්න බෑ. අමාරු වෙනවා, අමතක වෙනවා. ඒ තියෙන අවාසියවම කරගන්න මූල්‍ය විධිමත් මූල්‍ය ගිණුම් කරන පද්ධතියක්. විධිමත් මූල්‍ය ක්‍රමයක්. මූල්‍ය ගනුදෙනු සටහන් කරන ක්‍රමයක් අපිට තියෙනවා. ඒකට තමයි මේ ගිණුම් කරන්නේ අවශ්‍ය වෙන්නේ. එතකොට මේකෙන් කියනවා මෙම අරමුණු ඉටු කර ගැනීම පිණිස ගිණුම් කරන මගේ විවිධ ස්වරූපයේ වාර්තා ඇල්මැති පාර්ශ්වයට ලබා දෙනු ලැබේ. ඒවා මූල්‍ය ප්‍රකාශ මම අර කලින් කතා කරේ දෙන්නේ. ඒ කියන්නේ ඇල්මැති පාර්ශ්ව මම කලින් GSP කතා කරේ ඇල්මැති පාර්ශ්ව. ඒ කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව. කළමනාකරුවෝ ඊට පස්සේ එතනින් කළමනාකරුවෝ අයිතිකරුවන් සැපයුම්කරුවන් අපේ බැංකුකරුවන් බැංකු ටික ඕනේ අපේ මූල්‍ය ආයතන ටික ඕන ඒ අය වගේ ව්‍යාපාරය තුළ ඉතින් ඊට පස්සේ සේවකයෝ ටික ඒ වගේ ඇල්මැති පාර්ශ්ව මේ බලාගෙන අයට අපි තොරතුරු ටික දෙන්න ඕන. ඒ අයට අන්නේ තොරතුරු දෙන්න. ස්වරූපේ වාර්තා ගිණුම් කරන වගේ විවිධ ස්වරූපයේ වාර්තා ඇමති පාර්ශ්ව ගිණුම් අරමුණු තමයි අරක තොරතුරු දෙන මේ විවිධ පාර්ශ්ව මේවා හදලා දෙනවා. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශ කට්ටලයක්. මේවා වාර්තාවල පදනම වන්නේ ව්‍යාපාර ගනුදෙනු. අන්න මම කිව්වේ transactions. ව්‍යාපාර ගනුදෙනු. අර කියන්නේ වෙච්ච දේවල්. දැන් උදාහරණයක් විදිහට ඔයා මේ සුපර් මාකට් මම ගත්තා. මම ගිහලා සුපර් මාකට් ගිහලා මම ග්‍රීන් ටී පැකට් එක කියන බන්ඩල් එකක් නිදි ගන්න රුපියල් 300යි. ඒතර ව්‍යාපාර ගනුදෙනුව. මම ගනුදෙනු කන්නේ එක තමයි බේස් එක. ව්‍යාපාර පදනම. ව්‍යාපාරික ගනුදෙනු. හරිද? එතනින් ඊට පස්සේ මේ ව්‍යාපාර ගනුදෙනු කියන එක අර්ථ දැක්වීමක් තියෙනවා නිර්වචන විදිහට. ව්‍යාපාරිකසිය කටයුතු කරගෙන යාමේදී එම ව්‍යාපාරික සම්පත් විවිධ පාර්ශ්ව වෙත හුවමාරු කර ගැනීම සිදුවේ. නිදසුනක් ලෙස ව්‍යාපාර විසින් අත්පිට මුදලට භාණ්ඩ ලබාගත් ව්‍යාපාර සහ භාණ්ඩ සැපයුම් දෙපාර්ශ්ව අතර මුදල් සහ භාණ්ඩ හුවමාරු මෙසේ ව්‍යාපාරික සහ මාර්ෂ අතර සිදුවන සම්පත් හුවමාරුම් ගනුදෙනු. ගනුදෙනුවක් කියලා කියන්නේ අර දෙපාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හුවමාරුවක්. සම්පත් කියන එකට සල්ලිම නෙමෙයි. මං කලින් ඉතල සම්පත් කියන එකේ අර්ථ දැක්වීම ගොඩක් තියෙන 5 මෙතඩ්ස් කියලා ක්‍රමයක් තියෙනවා. ඒතකොට මේ සම්පතක් කියලා කියන්නේ අපි ඒ කියන්නේ ඒක භාණ්ඩ මම කතරේ භාණ්ඩ හුවමාරු කරන අතරමැති මාධ්‍යයක් විදිහට මේ මුදල් යොදා ගන්න කියලා. එතකොට මෙන්න මේ මුදල් අපි කියන්නේ මාධ්‍යන මුදල්. ඒතකොට මේක දෙන්නත් එක හුවමාරු වෙන සම්පත් හුවමාරු වෙන. දැන් භාණ්ඩේ තව කෙනෙක්ගේ තියෙන අයිතියක් නෙමෙයි තව කෙනෙක් ගාව තියෙන්නේ. මුදල් මාධ්‍ය විතර යොදාගෙන අපිට දෙන සම්පත් තමයි හුවමාරු වෙන්නේ. කියන භාණ්ඩ ටික භාණ්ඩික සම්පත් ටික ඒ සම්පත් ටික හුවමාරු වෙනවා. සම්පත් ටික හුවමාරු වෙනවා. එතකොට දැන් මම හදලා තියෙන සබම් කැට ටික තව කෙනෙකුගේ ගාවට පාරිභෝගිකවට යනවා කියලා කියන්නේ මගේ ළඟින් ඒ කියන්නේ යාගේ තියෙන අයිතිය හුවමාරු වීමක් වෙනවා. අන්න ඒක තමයි අපි ගනුදෙනුවක් කියලා කියන්නේ. අය වගේම ගිණුම් කරන්නේදී ඒ වටිනා ඒ ගනුදෙනුවට මූල්‍යමය වටිනාකමක් තියන්න. මුදලින් මනින්න පුළුවන් වෙන්න ඕනිමයි. ඒකට අපි කියනවා ඒකට මූල්‍ය මිනුම් සංකල්පය කියලා දෙයක්. මූල්‍ය මිනුම්. මුදලින් මනින්න පුළුවන් දේවල් විතරයි. අපි ගිණුම් තියන්නේ. අහන්න පුළුවන් ගිණුම් කරන සංකල්ප විදිහට ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න ලැබෙයි. ගිණුම් කරන මම ඉස්සරහට කරගෙන යද්දි ගිණුම් කරන ඉතින් මූල්‍ය මිනුම් සංකල්පයේදී වෙන්නේ අපි ගනුදෙනු සටහන් කරන්නේ මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු විතරයි. ඕක අපි මෙෂර් කරන මුදලින් මෙෂර් කරන්න පුළුවන් වෙනවා. මුදලින් මනින්න පුළුවන්. ඒ වගේ ගනුදෙනු විතර අපි හැමතිස්සෙම ගිණුම් කරන ක්‍රියාවට යොදවගන්නේ. උදාහරණයක් විදිහට අපිට දැන් ආදරය, සෙනෙහස වගේ කියන දේවල් අපිට මුදලින් මනින්න බෑනේ. ඒවා අපිට ගනුදෙනු අපිට ගනුදෙනු ඒක ඒ කියන්නේ වර්තමාන සමාජයේ විතර ඕක මුදලින් මැනුවට අපිට ඒක මනින්න බෑනේ ඇත්තටම. ඒ කියන්නේ අපිට මං කලින් කතා කරා satisfaction එක, තෘප්තිය, සන්තුෂ්තිය ගැන. අපිට ඒක ඇත්තටම මුදලින් සතුට මෙච්චරයි කියලා අපිට කියන්න බෑනේ. ඒතර අපි මේ වගේ දේවල් අපි මෙතනදී ගනුදෙනුවක් විදිහට අපි සටහන් කරන්නේ නැහැ. ඒක විතර අපි ගිණුම් කරන හැමතිස්සෙම මේ ගනුදෙනුව මුදලින් මුදල්මය වටිනාකමක් තිබිය යුතුමයි. ඒතර මුදලින් ගන්න සැපියුම් කරුවන්ට ණය ගෙව්වා රුපියල් 5000යි. ගනුදෙනුකරුවෙක්ව නිමල්ගෙන් රුපියල් 5000ක් ලැබුණා. එන්නේ මේ වගේ මුදලින් කරන්න පුළුවන් ගනුදෙනුත් අපි ගිණුම් කරන සමීකරණය හරහා හෝ මොනියම් ක්‍රමවේදයකින් මෙන්න මේ ගිණුම්කට ඇතුළත් කරන්නේ. අර තියෙන එක උදාහරණයක් තියෙනවා ලක්ෂයකට බාණ්ඩතෝය කියන මම හිතනවා ඔයාලා අචුක තියාගන්න. ව්‍යාපාරයක් විවිධ ස්වරූපයේ ගනුදෙනු තිබේ. මේ වාදන ගිණුම් පෙළ සැලකුල මුදල මේ වැටෙනා ගන්න. අන්න මම කලින් කතා කරේ 10000ට බාණ්ඩතෝය විකිණීම. 50000ක වැටුප් ගෙවීම. බැංකු ණයක් ලබා ගැනීම. ඒක නම් හැමතිස්සෙම මුදල්මය වටිනාකමක් තියෙනවා. මුදල්මය වටිනාකම. නැත්තම් මම කලින් කතා කරේ
මේම සම්පත් හෝමාවට අමතර ව්‍යාපාරයේ ඇතැම් සිද්ධිය ගිණුම් කර සැලකිල්ලට ගනු ලැබේ. ගනු ලැබේ කියන්නේ ව්‍යාපාරික සිදුවන හානි. ව්‍යාපාරික සිදුවන හානි ගිණුම්ගත කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ සම්පත් අඩුවීමක් හෝ වැඩිවීමක් සිද්ධ වෙනව නම් ව්‍යාපාරයේ කියන්නේ දැන් අපි ගිණුම් කරන මම කලින් කතා කරේ නිර්වචනය ඇතුළත කතා කරේ සම්පත් හුවමාරු වීමක් විතරයිනේ. සම්පතල අයිති හුවමාරු කිරීමක්. ඒ කියන්නේ මගේ ළඟ තියෙන මම හදන සබන් මම නිෂ්පාදනය කරන සබන් ඒ නිෂ්පාදනය කරන සබන් ඇතුලේ මගේ තියෙන වටිනාකම අඩු වෙනවා නම් ඒ කියන්නේ මගේ සබන් තෝගයක් විනාශ වෙනවා නම් ඒ කියන්නේ අයිතිය හුවමාරු වීම අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් මගේ තියෙන අයිතිය අඩු වීම. ඒ කියන්නේ මගේ සම්පත්වල අඩු වීම. මගේ සම්පත්වල අඩු වෙනවා නම් මගේ සබන් මගේ ස්ටොක් එකේ තියෙන සබන් කැට 5000ක් විනාශ වෙනවා ගිනි ගැනීමක් නිසා. අන්න ඒවත් අනිවාර්යයෙන්ම ගිණුම් කරන්නට ඇතුළත් විය යුතුයි. එතකොට එහෙම වුණොත් තමයි අපිට නිවැරදි වටිනාකම මතු කරගන්න පුළුවන් වෙන්නේ. නිවැරදි ලාභය. එහෙම නැත්නම් නිවැරදි ඇත්තටම අපි මේක හදන්නේ අපිට ව්‍යාපාරයක් කරන ලාභ ගන්නනේ. අපි මේකෙත් කරන්නේ අපිට මේ ලාභය අපි ඇත්තට දන්නේ නැහැනේ අපේ ලාභ කොයිතරම් තිබුණද කියලා. අපි කරන්නේ හැමතිස්සෙම ගිණුම් විධිමත් ගිණුම් කරන ක්‍රියාවකට ඇතුළත් කරලා ඒ කියන්නේ අර මම කතා ගිණුම් කරන ක්‍රියාවලිය ඉන්පුට් ඇතුළත් කරලා processing and output. ඒ වගේම අපි ඉන්පුට් කරලා process කරලා output එක ගන්නවා ගිණුම් කරන තොරතුරක් විදියට. අපි දාන්නේ මොනවද? අර මං කිව්ව කතා කරේ අපි මේ අපි ගනුදෙනු ටික. ඒ ටික ඇතුළත් කරලා ගිණුම් කරන ක්‍රියාවලියක් ඇතුළත ඒවා ටික කරලා මම මේ ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුළත කරලා අවසානයේ අපි තොරතුරක් ගන්නවා. තොරතුරක අරගෙන ඉවරලා අපි කියන මෙච්චරයි මේ ලාභ ප්‍රතිශතය මෙච්චරයි. තව ඒගේ ප්‍රතිශත තියෙනවා. ඒකෙන් කරන්නේ අපි තොරතුරු ගන්න මේ තීරණ ගන්න තොරතුරු එකතු කරගන්න එක තොරතුරු හොයන එක කරන්නේ. හරිද? එතකොට මම මේ වගේ දේවලුත් මේ රුපියල් 3000ක ලැබෙද බෝල් ණය මුදලක් බෝල් ණය බවට පත් බෝල් ණය කියලා කියන්නේ එන්න මේ බෝල් ණය කියන සංකල්පය හොඳට මතක තියාගන්න. බෝල් ණයක් කියලා කියන්නේ බෝල් ණය කියනවා අඩමාන ණය මම ඉස්සරහට පැහැදිලි කරනම් බෝල් ණය සහ අඩමාන ණය අතර වෙනස. බෝල් ණය කියලා කියන්නේ ගනුදෙනුකරුවෙකුට භාණ්ඩ ණයට විකිණීම මත ඔහුගෙන් ලැබිය යුතු මුදලක් ඔහු විසින් නොගෙවා පැහැර හැරීම. අපිට ඒක අපි හිතමු උදාහරණයක් මම ගනුදෙනුකරුවෙකුට සබන් විකුණලා තියෙනවා ලක්ෂ 5ක. සබන් ලක්ෂ 5ක විකුණලා තියෙනවා. ඒකෙන් එයා මගේ ණය ගැතියෙක්නේ. එයා මගේ ණය ගැතියෙක්. ඔය ණය ගැති ණය හිමි පටලවා ගන්න එපා ළමයි. හරියට හොඳට තේරුම් ගන්න මම භාණ්ඩ ණයට විකුණුවට පස්සේ එයා මගේ ණය ගැතියෙක්. ණය හිමියෙක් වෙන්නේ නැහැ. ණය හිමිය ඇති වෙන ණයට ගැනුම් මත. ඒතර ඔයා අනිවාර්යයෙන්ම තව කෙනෙකුට භාණ්ඩ විකුණනවා. විකුණාට පස්සේ එයා අපේ ණය ගැතියෙක් වෙනවා. ණය ගැති වුණාට පස්සේ මට ලක්ෂ 5ක් දෙනවා. නමුත් එයා එකකින් 4,50,000ක් විතර මට ගෙවනවා. තව 50,000ක් දෙන්න තියෙනවා. නමුත් එයා දෙන්නේ නැහැ. මොකද එයා එහෙම දෙන්නේ නැහැ. දුන්නේ නැහැ. ඔන්න ඔක අපිට ව්‍යාපාර හඳුනනකොට බෝල් ණයක් විදිහට. ඒක අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැහැ කියලා මතය තමයි අපි දන්නේ මේක අනිවාර්යයෙන් ලැබෙන්නේ නැහැ කියලා. දැන් සමහර වෙලාවට දැන් යාළුවන්ට දුන්න පස්සේ යාළුවා අපිට දෙන්නේ නැහැ. ඒක බෝල් ණයක්. හරිද? එතකොට ඒ වගේම හඳුනා ගන්න පුළුවන්. අන්න ඒවත් ඒ වගේ දේවල් මේවට අපිට සයිකල් මත. මොකද අපේ තියෙන සම්පත් වල අඩුවීමක්. ඒ සම්පත් අඩුවීමක් වෙනකොට මෙන්න මේකේ ඒ දේවල් අපිට ගිණුම් කරන්නදී තමන්ගේ ලාභය හොයද්දී සැලකිලිට ගන්න ඕනිමයි. අඩමාන ණයමින් කිරීමක් කියන්නේ ඒ මම ඉස්සරහට කතා කරනවා. ඒක ණයගැතියන්ගෙන් එන මේ ලැබේද නොලැබේද කියලා සැකසහිත ණය. ලැබේද හෝ නොලැබේද කියන සැකසහිත ණය. අඩමාන ණය ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. නමුත් ඒක වෙන් කිරීමක් අපි තියලා අවදානම අපි අඩු කරගන්නවා. ඉස්සරහට මේ සංකල්ප ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ගිණුම් සරලවම මෙවැනි සිදුවීම් පුළුල් අර්ථ ව්‍යාපාරයෙන් ගනුදෙනු එසම සැලකේ. ඒවත් ගනුදෙනුම තමයි. ගනුදෙනු අත්පිට හෝ ණයට සිදුවේ. ගනුදෙනු වටිනාකම ගනුදෙනු සිදුවන අවස්ථාවේදී බේරුම් කරන්නේ නම් ඒ අත්පිට සිදුවන වටිනාකමක් ලෙස හැඳින්වෙන අතර වටිනාකම පසුව බේරුම් කරනවා නම් එය ණයට තමයි. ගනුදෙනුවක් වෙන අවස්ථාවේ සල්ලි දෙනවා නම් ඒක දැන් අපි සමහර කඩේ මුදල ණයට දෙන්නේ නැහැ කියලා ගහලා තියෙනවා. තමයි සමහර කළ දැකලා තියෙනවා. ණයට දෙන්නේ මිතුරාත් මුදලත් දෙකම නැති වෙයි කියලා මම දැකලා තියෙනවා ගහලා තියෙනවා ණයට දෙන්නේ මිතුරාත් මුදලත් දෙකම නැති වෙයි කියලා. ඒතර ඒකෙන් කියන්නේ අදහස් වෙන්නේ ඒක දෙන්න අපිට මුදලට පමණයි. ඒක කෙලින්ම කියන්න බැරි හින් තමයි මොකද සාමාන්‍ය ව්‍යවහාරයක් විදිහට කියන්නේ නැහැ. ඉතින් කෙලින්ම කරනවා හරි ගන්න දෙනවා අපිට මුදලට පමණයි. එහෙම කියන්නත් පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ ව්‍යාංගාර්ථයෙන් අදහස් වෙන්නේ භාණ්ඩ දෙන්නේ අපි අපිට මුදලට පමණයි කියන එක. ඒක තමයි වචනාර්ථය. ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ. හරි. එතන පස්සේ ණයට ඊට අමතරව ණයට දෙනවා නම් ඒක අපි මේ අතේ සල්ලි වලට නෙමෙයි අපි ණයට ගන්න. පස්සේ ගෙවන්නම් කියලා අපි ණයට ගන්නවා. ඒක තමයි කියන්නේ වටිනාකම් බේරුම් කරන පස්සේ. සමහර වෙලාවට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ලැබෙන්නේ මම හිතන 24 25. එතකොට එයා සමහරක් විට
ඉදිරියදා ජීවිතයේදී භාණ්ඩ ගන්න සමහරක් වෙලාවට කඩේ වල හරිය ක්‍රෙඩිට් කාඩ් එකකින් ගන්නවා කියලා. ක්‍රෙඩිට් කාඩ් ණයපත්ත. ඒතර ණයපත්තකින් ඒතර සමහරක් රාජ්‍ය සේවකයට ඒ මූල්‍ය ආයතනවලින් බැංකුවලින් ණයපත් දීලා තියෙනවා. ණයපත් කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක්. ඒක මම ඉස්සරහට පැහැදිලි කරන ව්‍යාපාර අධිනය කියන කොටසෙදී. ණයපතකින් වෙන්නේ හැමතිස්සෙම අපි ණයක් දෙන්නේ. හැමෝම කියන එක ණයක්. ඇත්තටම ණයපතකින් ණයක් දෙන්නේ. ඒතර අපිට ඒක පාවිච්චි කරලා අපිට සමහර සුපර් මාකට් වලින් බඩු ගන්න පුළුවන්. බඩු ගන්න පුළුවන්. එතකොට ඒ බඩු ගත්තට හැබැයි අපි ඒක සෙටල් කරන්න ඕනේ. ඒක බේරුම් කරන්න ඕන. ඒ මාසයේ අවසානයේදී. එතකොට ඒක වෙන්නේ අර අපි කිව්ව විදිහට ණයට ගැනීමක් තමයි. අපි ණයට කෑමක් තමයි. ණයට බඩු ගැනීමක් තමයි. ඒක වෙන්නේ ණයට ගැනීමක්. මම කතා කරගෙන ආයේ ගිණුම්කරණයේ මූලික ටික. මම එතනින් පස්සේ යන්නම්. ওই ගිණුම්කරණය ඇතුළේ තියෙන ගනුදෙනු තුලින් පැන නගින හට ගන්නා ඔය වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන කොටසට. එතකොට අන්නේ දේවල් ජනිත වෙන්නේ, ඒ දේවල් බිහි වෙන්නේ, ඒව උත්පාදනය වෙන්නේ, ඒව බිහි වෙන්නේ, ඒව උත්පාදනය වෙන්නේ, ඒව හටගන්නේ මෙන්න මේ කියන ව්‍යාපාරික ගනුදෙනු නිසා. එතකොට මෙන්න මේ කතා කරන වත්කම් ගැන කතා කරන්න. වත්කම් මොකද්ද වත්කමක් කියලා කියන්නේ? මේ නිර්වචන අනිවාර්යෙන් මතක තියාගත යුතුමයි ළමයි. මොකද වත්කමක් කියලා කියන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන සම්පතක්. ඒතර සම්පතක්. වත්කමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා ඒ හේතුවෙන් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන දේවල් වලට. නිර්වචනයක් කියනකොට මේ පොතේ තියෙන දේම අවශ්‍ය නැහැ. ළමයි එක හොඳට තේරුම් ගන්න. කටපාඩම් කරන සබ්ජෙක්ට් නෙමෙයි. ඔයාලා මේක බුද්ධියෙන් මනසට මොළයට දාලා පොඩ හිතන්න. මොකද්ද වෙන්නේ? මේන්නේ මේ විභාගෙ ලියනකොට මේ කියන වචනම අත්‍යවශ්‍ය නැහැ. ඒක කවදාවත් කරන්නත් බෑ. ඒක හොඳට මතක තියාගන්න. කවදාවත් මේ විෂය නිර්දේශ තියෙන වචන ඒ විදිහටම පාඩම් කරන්න අවශ්‍යතාවය නැහැ. පාඩම් කරන අදහසයි ගන්න ඕනේ. ඒකට අදාළ ඒ ගම්ම්‍ය වෙන වචනාර්ථය මොනවද තියෙන්නේ කියලා. මොකද භාෂාවකින් අපිට පුළුවන් මේ හැමදේම වෙනස් කරන්න. අපිට ඕන විදිහට මම උගන්වන්නේ පොතේ තිබෙන මම ඔයාලට උගන්වන්නේ මේ ඔයාලට ඒක ඇඟට දැනෙන්නේ නැනේ. ඔයාලට ඇඟට දැනෙන්නේ නැහැ ඕනේ. මේ වචන වලින් අපිට පුළුවන් අපිට මේ දේවල් sannivedanaya කරන්න. මම කරන්නේ ඒක මේ. ඒ ව්‍යාපාර කියන ව්‍යාපාර අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය වෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාර විසින් පාලනය කරන්න ඕනේ. ව්‍යාපාර විසින් පාලනය කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරට අයිතිව තියෙන්න ඕනේ. ඔන්න ඔය කියන ලක්ෂණ ටික තියෙන්න ඕනේ. අන්න එහෙම දේවට අපි කියනවා වත්කමක් කියලා. ඒතකොට ඔයාලට ඒකෙම නිර්වචන හදාගන්න පුළුවන්. වත්කමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා ඒ නිසා ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන්නා වූද ව්‍යාපාර විසින් පාලනය කරන්නා වූද ව්‍යාපාරයේ සතු සම්පත් වත්කම් වේ. ඕක තමයි නිර්වචනය. ඔබ තමයි නිර්වචනය. එතකොට අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන වත්කම. අනාගත ආර්ථික ප්‍රතිලාභ කියලා කියන්නේ ව්‍යාපාර සල්ලි ගලාගෙන එන්න ඕනේ. ව්‍යාපාර සල්ලි ගලාගෙන නැත්නම් ව්‍යාපාරික සල්ලි ගලාගෙන නැත්නම් ව්‍යාපාර ලාභ ලබන්නේ නැත්නම් මේ ව්‍යාපාරේ පැවැත්මක් නැත්ත. එතකොට මෙන්න මේකෙන් කියවෙන්නේ වත්කමක ලක්ෂණ ටික අපිට මතක තියාගත්තා නම් අපිට වත්කමක් කියලා කියන්නේ මොකක්ද කියලා අපිට කියන්න පුළුවන්. වත්කම් හඳුනා ගන්න පුළුවන්. ඒතර ඔයාලගේ මේකේ විෂය නිර්දේශ ඉගෙන ගැනීමේ අරමුණක් තමයි වත්කම් හඳුනා ගැනීම. ඒතර ඔයාලා වත්කමක් මොකක්ද කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. අන්න ඒ වත්කම් කියලා හඳුනාගන්නේ මෙන්න මේ නිර්ණායක මේ නිර්වචන මත. ඒකින්ද මේ නිර්වචන මේ හැම එකක්ම උදට ඔළුවේ මනසේ ධාරණය කර තිබිය යුතුමයි. කිසියම් වත්කමක් ගිණුම් නම් ඒවා පිරිවැය වටිනා විශ්වාසදායී ලෙස මැනීමට හැකිය යුතුය. තවද වත්කම් තුළ ව්‍යාපාර අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ යුතුය. ප්‍රතිලාභ ලැබිය යුතුය. ලැබී ජනනය කර උපදිනවා. ලැබේ උත්පාදනය විය යුතුයි. ඉතින් යන්ත්‍රයකින් භාණ්ඩ නිෂ්පාදනය විකුණන මේ තියෙන උදාහරණ ඇත ව්‍යාපාරයෙන් මිලදීගත් යන්ත්‍රයකින් භාණ්ඩ නිෂ්පාදනය කර විකුණු විට ඉදිරියේදී ව්‍යාපාර මුදල් භාණ්ඩ හදනකොට ඒවා අපි ඉන්වෙස්ට් කරනකොට ඒක ආයෝජනයක් වගේ ව්‍යාපාර වත්කමක් කියන ආයෝජනයක් වගේ. ඒතර ඒකෙන් සල්ලි ගලාගෙන උදාහරණයක් විදිහට මම ගේනවා මගේ ඉස්සර මගේ දැන් මගේ ළඟ තියෙන යන්ත්‍රේ දවසට සබන් කර 5000 හදන්න පුළුවන්. මම ගේනවා ඊට වඩා තාක්ෂණයෙන් දියුණු ටෙක්නොලොජි එක වැඩි ටෙක්නොලොජි ඉහළ හයි ටෙක්නොලොජි එකක් තියෙන මම ගේනවා මැෂින් එකක්. මේ මැෂින් එකෙන් මට පුළුවන් 50000 එක
කලින්ට වඩා වැඩි කරගන්න. ඒ කියන්නේ මගේ ප්‍රොඩක්ෂන් ලෙවල් එක, මගේ නිෂ්පාදන හැකියාව, ප්‍රොඩක්ෂන් පොසිබිලිටි එක, ප්‍රොඩක්ෂන් නිෂ්පාදන හැකියාව මගේ ආයතනෙ මට වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් මට ගෙනාවොත් අන්න ඒක මගේ වත්කමක් වෙනවා. ඒකෙන් මට ආර්ථික ප්‍රතිලාභ දිගින් දිගටම ගලාගෙන එනවා. ඒක මගේ වත්කමක්. අන්න ඒක ව්‍යාපාරයේ වත්කම. ඒක තමයි වත්කමක් කියලා කියන්නේ. සමහරකට මම දැකලා තියෙනවා ඔබ අපේ වත්කමයි කියලා දැකලා ගහලා තියෙනවා. බැංකුවල බැංකුවක මම ඔබ අපේ වත්කමයි කියලා. ඔබ අපේ කියන්නේ මේ ව්‍යාපාරයේ සන්නාමය. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එක තමයි. යාලා ප්‍රොමෝට් කරන බ්‍රෑන්ඩ් එක තමයි ඔබ අපේ වත්කමයි. ඒ කියන්නේ ගනුදෙනු කර කෙන යාගේ වත්කම. ඒ කියන්නේ ගනුදෙනු කරුව එයාගේ ලාභේ වැඩි කරලා දෙනවා. පැහැදිලිද? අපි යමු. මෙතන ටික යම් අයිතමක අනාගත ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන්නේ නම් ඒව වත්කම් ලෙස සැලකිය නොහැකියි. එමෙන්න යම්කිසි දෙයක් ව්‍යාපාරී වත්කම් ලෙස සැලකීමට නම් ඒවා ව්‍යාපාරයෙන් පාලනය කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඒ කියන්නේ ව්‍යාපාරී විසින් හදන. ඒ යන්ත්‍රය කැඩුනොත් තව කෙනෙකුට කියලා නෙමෙයි. තව කෙනෙක් ලව්වල හදවන්න පුළුවන්. නමුත් ඒක පිරිවැය දරන්නේ ව්‍යාපාරය. ඒ කියන්නේ ඒක දැන් උදාහරණ මගේ යන්ත්‍රය කැඩෙනවා. මගේ යන්ත්‍රයේ මොකක් හරි ප්‍රොඩක්ෂන් මේ මොනවා හරි ඉෂුව එකක් එනවා. ඒතර මම ඒක හදනවා. තව කෙනෙක් මෙකැනික් කෙනෙක් හදනවා. නමුත් ඒක පිරිවැය දරන්නේ ව්‍යාපාරය තමයි පාලනය කන්ට්‍රෝල් කරන ව්යාපාරය. එනම් මේ ව්‍යාපාර අභිමතය පරිදි භාවිතා කිරීම ඒ සම්බන්ධ තීරණ ගැනීම ව්‍යාපාර කැමැත්ත විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කැමැත්තට තීරණය ගන්න තැයි. Tamante ඒකේ වත්කම් විකුණලා දාන්න නම් ඒක කරන්න පුළුවන්. ඒක තීරණයක්. ඒක ව්‍යාපාරය. ඒ නැත්නම් ව්‍යාපාරේ ඒකේ යාට විකුණගෙන බැරි නම් ඒක ඇත්තටම යාට අයිතියක් නැහැ. උදාහරණයක් විදිහට ණයගත්ලින් ගත්තේ යන්ත්‍රයක් තියෙන්න පුළුවන්. මම ගත්තේ ණය විදිහට. ඇත්තටම ඒක ඇත්තටම අයිතියක් නැහැ ව්‍යාපාරෙට. ඇත්තටම ඒක අපි ණය ගෙවල ඉවරනතුරු ඇත්තටම මේක සම්පතක් වෙන්නේ නැහැ. ඒ හේතුව. ඒක ඇත්තටම ඒක ගෙව්ව අපිට විකුණන්න පුළුවන්. නමුත් අපි ඒක බැඳියාවක් තියෙනවා අපි ගෙවන්න. අපි ණයක් කරගෙන තමයි ඒක අරගෙන තියෙන්නේ. තීරණය ව්‍යාපාර හැකියි. නිදසුනක් ලෙස යන්ත්‍රය ඔතෝගේ ව්‍යාපාර අභිමතය භාවිතය ගැනීමට ව්‍යාපාරي කැමැත්ත මත ව්‍යාපාරයට Tamanට ඕන දෙයක් කරන්න පුළුවන්කම. දැන් මගේ ළඟ තියෙනවා නම් මට කාය එකක් මගේ ළඟ තියෙන මට ඉඩමක් මගේ ළඟ තියෙන වෙන ඕනෑම වත්කම් මට මගේ කැමැත්ත පරිදි මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක තනියයි අයිතිය. ෆ්‍රී හෝල්ඩ් ඉන්ට්‍රස්ට් එකට ඔය කියලා සින්නක් කරයිතිය. සාමාන්‍ය ලෑන්ඩ් වල කතා කරන සින්නක් කරයිතිය. ෆ්‍රී හෝල්ඩ් ඉන්ට්‍රස්ට් එක. ඒ තියෙන අයිතිය අපිට ඕන වෙලාවක තාගෙනකොට විකුණන්න පුළුවන්, බදු දෙන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් anything sort එක. හරි. කුලියක් ගොඩනැගිලා ව්‍යාපාරي වත්කමක් ලෙස සැලකියන හැකියි. මේ තියෙන මම කලින් කතා කරපු කුලියට ගත් ගොඩනැගිලා ව්‍යාපාරي කුලියට ගන්න මම රෙන්ට් එකට ගත්ත දැන් මගේ ව්‍යාපාරي වත්කමක් කියලා. මොකද ඒක මට අයිතියක් නෑ. මම සල්ලි කියලා తాවකාලික ගනුදෙනු කරුවෙක් විතරයි. తాවකාලික අයිතිකාරයෙක් විතරයි මම. වත්කම ලෙස සැලකියන හැකියි. ව්‍යාපාරي විසින් පාලනය නොකරන. ඒව ව්‍යාපාරي විසින් පාලනය කරන්නේ නැහැ. ව්‍යාපාරي විසින් කරන්න බෑ. හරිද? මම ලක්ෂණ ටික කිව්වා. ඒ වත්කමේ ලක්ෂණ ටිකම තමයි අතන දීලා තියෙන්නේ. උඩින් ඒ ටික අච්චුපතේ ඇති. හරිද? මේවා කියනවා ඒක මේ තියෙන්නේ මේ නිර්වචනය. ඒ කියන්නේ නිර්වචන මගේ definition of the වත්කම් definition එක. වත්කමේ definition එක. අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් ලෙස ඉතිවන අනාගත ව්‍යාපාරට ආර්ථික ප්‍රතිලාභ ගලා ඉන්නා වූ ව්‍යාපාරේ පාලනය කර සම්පන්න. මේකට මේ විදිහම වචනාර්ථ කියන මම කිව්ව ලක්ෂණ ටික මතක තියාගත්තා නම් හරියටම හරි ඔයාලා කිසි ප්‍රශ්න විභාගේ අහන්න පුළුවන්. මොකද වත්කම මේ පහෙන් එකක්වත් අහන්න පුළුවන්. වත්කම වගකීම් හිමිකම් ආදම් සහ වියදම් කියන ඒ පහෙන් නිර්වචනයෙන් අනිවාර්යෙන් එකක් අහන්න පුළුවන්. හරි මෙන්න උදාහරණ තියෙනවා. යන්ත්‍රෝපකරණ තුග ණයගැතියා බැංකු ශේෂය මුදල් ශේෂය ව්‍යාපාර වත්කම්. වත්කම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මනේ වත්කම් බෙදන්න පුළුවන් කොටස් දෙක තමයි ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. එතකොට මේ ජංගම වත්කම් මේ කරන්ට් ඇසෙට්ස් non කරන්ට් ඇසෙට්ස්. එතකොට ඇසෙට් එකක් කියලා කියන්නේ මෙන්න මේ ජංගම වත්කමක් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු මාස 12ක කෙටි කාලය තුළ පාවිච්චි කරන විකිණීම හෝ මුදල් බරපත් කිරීමේ අපේක්ෂා කරන වත්කම් ජංගම වත්කම්. කෙටි කාල සීමා අපේ ටයිම් ලිමිටේෂන් එක ටයිම් ඩියුරේෂන් එකක් දාලා තියෙනවා මාස 12ක් ඇතුළත in මාස 12ක් ඇතුළත අපිට මේක කරගන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් විකුණන්න පුළුවන් නම් මුදල් වලට කරගන්න පුළුවන් නම් ඒවා අපිට ජංගම වත්කම් කරන්ට් ඇසෙට්ස් එකක් කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ ලැබිය යුතු ණය කියලා කියන්නේ මෙන්න මම කලින් කතා කරා ණය ගැතියන්ගෙන් ලැබිය යුතු ණය. ලැබිය යුතු ණය කියලා කියන්නේ ණය ගැතියන්ගෙන් ලැබෙන එක. ණයට විකිණීම මත මම කිව්ව කතා කරේ ණයට විකිණීම බොල් ණය ඇති වෙන්නේ. අන්න ඒක තමයි ලැබිය. ඒකට වචන තියෙන්න පුළුවන්. ලැබිය යුතු ණය, ගෙවිය යුතු ණය. ඔකට ගෙවිය යුතු බිල්
ලැබිය යුතු බිල් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් වචන තියෙන්න පුළුවන් නමුත් ඒකෙන් කියන වචන ඒක ඉගෙන ගන්නවා කියන්නේ ඒක නැතුව මේ පොතේ තියෙන වචන ටික විතරක් ඉගෙන ගන්නවා කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ මේට අදාළ තව මේ වචන තියෙන්න පුළුවන් ඒවෙන් ඒ දේවල් ඉගෙන ගන්නවා අන්න මේ තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඒකට මේ තියෙන විකිනීමට සබාගෙන නැතුව මේ ඉගෙන ගන්නතර ඔයාලා තේරෙනවා ලැබිය යුතු බිල් වචන ගනුදෙනු කරුවන් ලැබෙන්නේ කොහොමද ඉගෙන ගන්නවා කියන්නේ ලැබෙන්නේ කොහොමද මොනවද ලැබෙන්නේ ලැබිය යුතු ණය ලැබිය යුතු ණය කියලා කාට හරි ණය පදනමට නැත්නම් විකුණලා ඒවට අදාළ ලැබිය යුතු ණය. ඒක තමයි වත්කම් කියලා කියන්නේ. ජංගම වත්කම්. ඒතර ණයකතියෝ ජංගම වත්කම. තොගයක් ජංගම වත්කමක් කෙටි කාල සීමාව තුළදී අපිට මුදල් වලට පත් කරගන්න පුළුවන්, විකුණන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කතා කරනවා මේ ජංගම නොවන වත්කම්, non current assets කියන දේවල්. ව්‍යාපාර ජංගම වත්කම් ඒ කියන්නේ ජංගම වත්කම් වලට අමතරව ජංගම වත්කම් වලට නොගැනෙන අනිත් සියලුම වත්කම් අපි හඳුන්වනවා non current assets කියලා. non current assets කියලා. ඒ non current assets එකක් කියලා කියන්නේ අපි අර උදාහරණයකට මම කතා කරා ඉඩම් ගොඩනැගිලි මෝත්‍රාති යන්ත්‍රෝපකරණ දිගු කාලින ස්ථාවර වත්කම්. දිගු කාලින ස්ථාවර වත්කම්. මේකේ ආර්ථික ප්‍රතිලාභ දෙන්න කාලේ අපිට කියන්න බෑ. මොකද ඉඩමක් ගත්තට පස්සේ ලෑන්ඩ් එකක් ගත්තට පස්සේ අපේ දැන් හොඳ ආයෝජන මාර්ගයක් තමයි ඉඩම්. ඉඩම් ලෑන්ඩ් කියන හොඳ ආයෝජන මාර්ගයක්. උදාහරණයක් විදිහට දැන් කොළඹ නගරාසන්නයේ තදාසන නගරාසන්න වල පර්ච් එක per value එක per purchase value එක purchase එක වටිනාකම ලක්ෂ 5 10 15 20 25 ලිමිට් කියන්න බෑ අපි ලිමිට් නැහැ unlimited. එතකොට ඒවයි වටිනාකම දවසින් දවස වැඩි වෙනවා. value is high level increasing. දවසින් දවස වැඩි වෙනවා. දවසින් දවස වැඩි වෙනවා. එතකොට ඒවයි වටිනාකම අපිට කියන්න බෑ. මොකද ඒක ඊතර අපිට ආයක සමහරට ඉඩම් වල විතරම ආයෝජනය කරන අය ඉන්නවා. ඉන්වෙස්ටර්ස්ලා ඉඩම් වල විතරයි කට ආයෝජනය කරනවා. ලක්ෂ 25ක් 50ක් විතර ගෙනල්ලා ඉඩම් වල ආයෝජනය කරනවා. ළමයි තා විනාඩි 10 කිලිනේගේ කට් වේ වල අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මම කතා කරගන්නම් මේ liability කියලා. වගකීමක් කියලා කියන්නේ මොකක්ද කියලා. liability එකක් කියන වගකීමක් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා අතීත ගනුදෙනුවක හැම එකම අරකට කතා කරා වත්කම් වල අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විතර හට ගන්නවා. මෙතන කතා කරගන්නේ අතීත ගනුදෙනුවක සිදුවීමක. අතීත ගනුදෙනුවක් වෙන්න පුළුවන් දෙපාර්ශ්වයකම තව සිද්ධියක් වෙන්න පුළුවන්. අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හට ගන්නවා. ඒ හේතුවෙන් ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා යාමේ භව්‍යතාවයක් තියෙන දේවල්. එහෙම කියන්න පුළුවන්. මම මේකේ පොඩි නිර්වචන පොඩක් ඇඩ්වාන්ස්. නමුත් මේ වගේ දෙයක් ඔයාලට හිතලා ලියන්න පුළුවන් නම් ඇත්තටම මේ කට්ටිය මේ කට්ටිය පේපර් මාකින් කරන්නේ මේකම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අදහස් ලියන විදිහට ලියන තියෙනවා නම් ඒ සමහරට ලකුණු අනිත් දේවල් වලින් අඩු වුණත් ඕක නිර්වචන තියන්න නම් ඔයාලා යමක් දන්නවා. එහෙනම් සමහරට ලකුණක් සම්පූර්ණ ලකුණු දෙන්න බැරි කමකුත් නැහැ. ඔයාලියන මොකද අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් හට ගන්නා ඒ හේතුවෙන් ව්‍යාපාරයට මේක තියෙන්නේ ඒ නිසා ව්‍යාපාර විසින් ගෙවිය යුතු වගේනේ ගෙවිය යුතු. හැබැයි ඒ හේතුවෙන් අපිට කියන්න පුළුවන් ප්‍රතිඵලයක් හට ගන්න ඒ හේතුවෙන් ව්‍යාපාරයේ සතු සම්පත් එළියට යාම. ව්‍යාපාරයේ සතු සම්පත්. ව්‍යාපාරයේ සතු සම්පත් එළියට යන භව්‍යතාවයක්. ඒ කියන්නේ වෙන්න පුළුවන් දෙයක්. භව්‍යතාවයක් වෙන්න පුළුවන් දෙයක්. ඒ හේතුවෙන් ව්‍යාපාර. උදාහරණයක් විදිහට බැංකුවෙන් ලබා ගන්න අය ඒ හිතේ මට අනාගතයේදී ගෙවන්න පුළුවන්. උදාහරණයක් විදිහට බැංකුවෙන් ණය ගත් ණය මම එකපාරට ගෙවන්නේ නැහනේ. මම අද 50000ක් ගත්තොත් එහෙනම් මං ගෙවන්නේ වාරික වශයෙන් ගෙවන්නේ. අද 5000යි ඊළඟ මාසෙ අවුරුදු මං කඩලා ගෙවන්නේ. හැම මාසෙම 5000 ගන්න කියන අවුරුදු 3කට මම ණයක් ගන්න. හැම මාසෙම 5000 ගෙවනවා. ඒකට අවුරුද්දෙන් පස්සෙත් මම ගෙවන්නේ 5000 තමයි. ඊට වැඩි වෙන්නේ නැහැ. ඒතර මම ඒ ඉස්තර හදාගන්නේ. ඒකට ඒ හිතේ මගේ අනාගතේ සල්ලි යන්න පුළුවන්. ඒ කියන්නේ මම බැංකුවේ ණයක් ගත්තින් අද විතර මගේ සල්ලි නතර වෙන්නේ නැහැ. ඒකින්ද අපි අතීත ගනුදෙනු ප්‍රතිපලසල හට ගන්න ඒ හේතුවෙන් ඒ හේතුවෙන් ව්‍යාපාරයේ සම්පත් එළියට යාම. ප්‍රතිපලසට ඒ හේතුවෙන් ව්‍යාපාරයේ සම්පත් එළියට යාමේ හැකියාවක් පවතින ව්‍යාපාරයෙන් ගෙවිය යුතු. අගේ අපි කියනවා වගකීම් කියලා. ගෙවිය යුතු දේවල්. ඒක ගෙවන්න අපි බැඳිලා තියෙනවා. මේ වගකීම කියන්නේ බැඳියාවන් කියලා. බැඳියාවනුත් කොටස් දෙකයි කෙටි කාලේ බැඳියාම් සහ දීර්ඝ කාලේ බැඳියාවන්. කෙටි කාලන වගකීම් සහ දීර්ඝ කාලන වගකීම්. කෙටි කාලන වගකීම් වලට අපි කතා කරනවා ජංගම වගකීම් කියලා. ජංගම වගකීම් කියලා. current liabilities, non current liabilities ජංගම නොවන වගකීම්. එතකොට මම මේ කියන්නේ මේ අනාගතයේ ව්‍යාපාර නාමකරණය කරන්නේ ආපසුගේ අනාගතයේ ගෙවීම් මෙම් කිවියකකින් අනාගතයේ ගෙවීම් ආපසුගේ නිසා ව්‍යාපාරේ බැඳී පවතී. මම කිව්වා අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ එළියට යාමේ භව්‍යතාවය.
අනාගතේ අරකේ කතා කරන අනාගතේ ආර්ථික ප්‍රතිඵල අපි ජනනය කරන්න පුළුවන්. නමුත් මේකේ අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් අතීත ගනුදෙනු සිදුවීමක හෝ ප්‍රතිඵල මේ අතීත ගනුදෙනුක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස අට ගන්නා. ඒ වගේම ව්‍යාපාරයේ තියෙන සම්පත් අනාගතයේ එළියට යන්නේ භව්‍යතාවයක් තියෙන. හැකියාවක් පවතින වර්තමාන බැඳීම. පවතින වර්තමාන බැඳීම. වර්තමාන බැඳීම වර්තමාන වලට සම්පත්තිය යන අනාගතයේදී හොඳට තේරුම් ගන්න. බැඳීම ඇති වෙන්නේ අද. බැඳීම ඇති වෙන්නේ අද. හරිද? බැඳෙනවා. එකට එක කියන්නේ මොකක් හරි දෙයකින් අපි බැඳිලා නැහැ. නීතියෙන් බැඳ විවාහයක් වුණා නීතියකින් බැඳීමක්. ඒ වගේම බැඳීමක් නමුත් ඒකේ ප්‍රතිඵල අපිට අනාගතේ ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි අද අපි ණයක් වශයෙන් අපිට කවදා හරි අවසානයේදී ගෙවන්න වෙනවා. ගෙවිය යුතුමයි. ඒක තමයි බැඳියාවක් කියලා කියන්නේ ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් ගත්තට පස්සේ. ඊට පස්සේ මම කතා කරන්නම් ඔය වගකීමත් කොටස් දෙකකට බෙදලා මේ ලක්ෂණ ටික මම අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් සහට ගන්න බේරුම් කිරීමේදී ව්‍යාප මම කතා කරේ බේරුම් කිරීමේදී ව්‍යාපාර සම්පතේ කොටසක් පිටතට ගලා යන්න පුළුවන්. ගලාගෙන යනවම තමයි. බේරුම් කිරීම ව්‍යාපාර සම්පතේ කොටසක් ඒට වර්තමානයේ බැඳීම. අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් හැම වර්තමානයේ තමයි බැඳීම. මේ ලක්ෂණ තුනත් එක්ක අපිට නිර්වචනය හදලා ලියන්න පුළුවන්. උදාහරණ ටික දෙලද බැංකු ණය ණය හිමියෝ. මම කෝ ණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ජංගම නොවන. ජංගම වගකීමක් කියලා කියන්නේ අර කෙටි කාල සීමාව තුළ ගෙවා නිදහස් කළ යුතු දේවල් තියෙනවනම් කෙටි කාලය තුළ ගෙවා නිදහස් කළ යුතු. එහෙම නැත්නම් බේරුම් කළ යුතු වගකීම් ජංගම වගකීම් මාස 12ක් වැනි කෙටි කාලය තුළ ගෙවා අවසන් කළ යුතු. ගෙවා අවසන් පියවා අවසන් කළ යුතු. ඒ වගේ තාක් කියනවා ජංගම වගකීම් කෙටි කාලන වගකීම් කියලා කියනවා. කෙටි කාලින බැඳියාවන්. මේ වචන දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කෙටි කාල බැඳියාවන්. විකිණීම සඳහා භාණ්ඩ ණයට ගැනීමදී බිහිවන ණය හිමියෝ. විකිණීම සඳහා භාණ්ඩ මම කතින් කතා ණයට ගැනුම් ගැන මම ණයට ගැනුම් කියන නිර්වචනය තමයි ණයට ගැනුම්. ඒතර ගැනුම් වර්ග දෙක ණයට ගැනුම් සහ මුදලට ගැනුම්. ණයට ගැනුම් කියලා කියන්නේ ගනුදෙනු කරනට විකිණීමේ අරමුණ ණයටගත් භාණ්ඩ සඳහා ණය හිමියන්ට ගෙවිය යුතු අගය. ණයට විකිණීමේ අරමුණින්ගත් භාණ්ඩ සඳහා සැපයුම් කරුවන්ට ගෙවිය යුතු අගය. ඔක තමයි අපි ණයට ගැනුම් කියලා කියන්නේ. ණයට ගැනුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ගැනුම් වර්ග දෙක ණයට ගැනුම් සහ විකුණුම් මේ ණයට ගැනුම් සහ මුදලට ගැනුම්. ඒ මුදලට ගැනුම් සහ ණයට ගැනුම් දෙකෙන් මුදලට ගැනුම් වල ණය හිමිය බිහි වෙන්නේ නැහැ. අපි ණයට ගැනුම් තමයි ණයම බිහි වෙන්නේ. ඒකින් හොඳට මතක තියාගන්න. සමහරක් අය කියනවා දැන් මම දැකලා මම කතා කරනවා ණය හිමිය ඇති වෙනවලු මුදලට මේ ගත්තට පස්සේ. මුදලට ගැනුම් මත ණය හිමියෝ බිහි වෙදී. මුදලට ගැනුම් මත ණය හිමියෝ බිහි වෙන්න විදියක් නැහැ. ඒකින්ද ව්‍යාපාරික සතු සම්පත් එළියට යනවා. නමුත් වර්තමානයේ බැඳියාවක් ඇති වෙන්නේ නැහැ නේ. මම ගෙවල ඉවරයිනේ. මට ආයෙත් අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ ගලා යන්නේ නැහැ නේ එළියට. අනාගතේ මගේ සල්ලි අනාගතේ ගෙවන්නේ නැහැ නේ. අනාගතේ ගෙවන්නේ නැත්නම් අනාගතේ සල්ලි මගේ පිටතට යන්නේ නැහැ. ඒකෙන්ද කිසි තර්කයක් නැහැ. කිසිම විවාදයක් නැහැ. ඒකෙන් අනිවාර්යෙන්ම අපිට කියන්න පුළුවන් මෙන්න මේ ණය හිමියෝ තමයි මේ ණයට ගැනුම් මත තමයි ණය හිමියෝ බිහි වෙන්නේ. ජංගම නොවන වගකීම් කියලා කියන්නේ දියු කාලෙම අපි ගෙවිය යුතු බැඳියාවන්. අපි බැඳිලා තියෙනවා මේ වර්ෂ 5කින් 10කින් 15කින් ඒ වගේ අපිට තීරණය කරගත්තු කාල සීමාවක් මත ගෙවලා අවසන් කරන්න. ගෙවා නිදහස් වෙන්න. ඒවට අපි කියනවා මේ තියෙන ඉදිරි වර්ෂවල ගෙවිය යයි නොකරන බැංකු ණය. වර්ෂයක් තුල ගෙවීම අවශ්‍යයි වර්ග නොකරන තේරුම් බලන්න. ඒ කියන්නේ කිනු වර්ෂයක් තුල ගෙවන්නේ නැහැ කියලා. ඊපස්සේ හිමිකම කියලා කියන්නේ මම අදහස් කරන්නේ හිමිකම කියලා කියන්නේ අයිතිකාරයට තියෙන අයිතිය. ව්‍යාපාරයේ තියෙන අයිතිකාරයට තියෙන අයිතිය තමයි කියලා හිමිකම කියලා කියන්නේ. අයිතිකාරයාගේ හිමිකම වැඩි වෙන්න පුළුවන්. මේකට අපි ස්කන්ධය කියලා කියන්න පුළුවන්. එතකොට මේ අයිතිකාරයක් තියෙන අයිතිය වැඩි වෙන්න පුළුවන් ක්‍රමය තමයි ව්‍යාපාරයක් ලාභ ලබනවා කියලා කියන්නේ අයිතිකාරයෙක් තියෙන අයිතිය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට දැන් ලංකාවේ තියෙන ඔයාලා දෙරණ අහලා ඇතිනේ. දෙරණ හිරු ඒව බිස්නස් ව්‍යාපාරය. ඒකට ඒව දවසින් දවස ලාභ ලබනවා. ඒතර ලාභ ලබන්නේ කොහොමද? මෙන්න මේ ආත්මංකව මේ හිමිකම සාමාන්‍ය හිමිකම කියන්නේ ඇත්තටම මේ අයිතිය. ඒතර අයිතිය වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙන එක ඉස්සරහට පැහැදිලි කරන්නම්. මේක හිමිකම කියලා සරලම අදහස ගොත් අයිතිකාරයාගේ අයිතිය. අයිතිකාරයට තියෙන අයිතිය. කොයිතරම් මේක ව්‍යාපාරේ අයිතිකාරට අයිතිද? කොයිතරම් වටිනාකම් තියනවද මෙයාට? සමහර කෙනෙක් ඔය කියනවනේ
අපි රහදී ව්‍යාපාර ශේෂ්ත්‍ර ලොකු ලංකාවේ ලොකු ව්‍යාපාර ධම්මික පෙරේරා කියලා. ඒ ධම්මික පෙරේරාගේ අයිතිය කියලා කියන්නේ යා කියන ඔය නිර්ණායක කියලා තියෙන මගේ ෂෙයාර්ස් මෙච්චර තියෙනවා මගේ වත්කම ඩොලර් බිලියන 3.5යි ඩොලර් බිලියන 8.5යි. එතකොට ඒ කියන ඒ ඇත්තම කිව්වොත් ඒකේ යාගේ ඒ හිමිකම්. ඒ අන්නේ ඒක තමයි අන්නේ කරම ඉගෙන ගන්න. ඒක තමයි අයිතිය. යාට තියෙන යාගේ වටිනාකම. යාගේ තියෙන අයිතිය. ඒ ව්‍යාපාර වලින් යාට තියෙන අයිතිය. යා උපයාගත්තු දේවල්. ව්‍යාපාර කරන ලාභ ගලපන්නනේ. එයා උපයාගත්තු දේවල්. එයා සම්පත් යොදවලා එයා ආයෝජනය කරලා ඒකෙන් අවසානයේ ලැබෙන ප්‍රතිලාභය රිටර්න් එක. එයා ඉන්වෙස්ට් කළා යාගේ ලැබෙන රිටර්න් එක තමයි ඔය කතා කරන්නේ. හරිද? මේකෙන් නිර්වචනයක් විදිහට වගකීම් පවතින්නේ නම් ව්‍යාපාරී වත්කම් වලින් කොටසක් එම වගකීම් බේරුම් පිළිබඳ බවට එසේ වගකීම් බේරුම් වල ඉතිරි වලස වත්කම් ලෙනවා. ව්‍යාපාරික හිමිකරුවෙන් ඉදින් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම්. අර තියෙන වගකීම් ටික ගෙවා නිදහස් කරපත් ගත්තට පස්සේ අපිට තියෙන සම්පත් ප්‍රමාණය අපි කියනවා එන්නේ අයිතිය කියලා කියන්නේ. අයිතිකට තියෙන අයිතිය. ව්‍යාපාරී හිමිකරුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම් ලෙස. ව්‍යාපාර අයිතිකරුවන්ට තියෙන තව විනාඩියෙන් කට් වෙනවා ළමයි හැමෝම එන්න අයිතිය හිමිකම් ලෙස හැඳින්වේ. නිදසුනක් තියෙනවා ව්‍යාපාරයක ලක්ෂ භාගවත්කම් ඇතැයි සිතමු. එම ලක්ෂ දෙකක බැංකු ණයක් ඇතැයි සිතමු. එවිට මුළුවත්කම් ප්‍රමාණය ලක්ෂ 5ක්ද ණය ලක්ෂ 2ක් දෙවෙනවලු. බේරුම් පිළිස සඳහා භාවිතයට ලැබී තියෙන අයිතිකරුවන්ට හිමිවන්නේ ලක්ෂ 3ක වත්කම් පමණයි. මෙන්න සරල ගිණුම් කරන සමීකරණ නිර්මාණය වෙනවා කොහොමද? හිමිකම් සමාන වත්කම් වලින් අර ගෙවිය යුතු දේවල් අඩු කරාට පස්සේ උදාහරණයක් විදිහට මගේ අතේ ලක්ෂ 5ක් තියෙනවා. මම ඒකෙන් ලක්ෂ 5න් මම ගන්නවා ලක්ෂ 5 තියාගෙන ලක්ෂ 5යි තව මම බැංකු ණයකුත් තව ලක්ෂ 5ක් අරගෙන ගන්නවා ලක්ෂ 7ක ඉඩමක්. ලක්ෂ 7ක ඉඩමක් ගන්නවම මේ හිමිකම් ගැන හිමිකම කියලා කියන්නේ අයිතිකාරයට තියෙන අයිතිය. අයිතිකාරයාගේ අයිතිය. එතකොට ඒක හදන්නේ තමයි අපේ තියෙන වත්කම් වලින් මම කතා කරේ නිදර්ශනම්ම ගත්තා. මගේ ළඟ ලක්ෂ 5ක් තියෙනවා. මම එකකින් තව ලක්ෂ 5කුත් බැංකු ණයකුත් අරගෙන මම ලක්ෂ 10ක් තියෙනවා මගේ ළඟ. ඒතර ලක්ෂ 10න් මම ලක්ෂ 7ක ඉඩමක් ගන්නවා. මම ලෑන්ඩ් එකක් ගන්නවා ලක්ෂ 5ක. I buy a land. මම ලෑන්ඩ් එකක් ගන්නවා ලක්ෂ 5ක. 7ක. ඒතර මගේ තව ලක්ෂ 3ක් මම එතකොට බැංකු ණයෙන් ලක්ෂ 5න් ලක්ෂ 2ක් මම ගෙවනවා ඉඩම ගන්න. මගේ තව එතකොට මගේ ළඟ ලක්ෂ 3ක් තියෙනවා. එතකොට මගේ බැඳියාව තමයි අතර ලක්ෂ 3 විතරක් නෙමෙයි. මම ඉඩම ගත්තට ඒතර සමහර අය තර්ක කරන්න පුළුවන්. ඒ ඉඩම ගත්ත නේද කියලා. ඒ ඉඩම ගත්ත නේද ලක්ෂ දැන් මම ලක්ෂ 5 දෙකක් නේ මගේ ළඟ ලක්ෂ 5 තියෙනවා. මම ඉතුරු කරගත්තේ ලක්ෂ 5 මගේ ළඟ. ණයකට නෙමෙයි. බැංකුවෙන් ලක්ෂ 5කුත් මම ගත්තා. ඒතර ඒ ලක්ෂ 5න් මම ලක්ෂ 2ක් දානවා ඉඩම ගන්න. ඒතර ලක්ෂ ඉඩමේ වටිනාකම ලක්ෂ 7යි. ඒතර සර් කියනවා නෑ සර් ණය තියෙන ලක්ෂ 3යි කියලා. නෑ ණය ලක්ෂ 3 නෙමෙයි. තර්ක කරන්න පුළුවන්. නෑ ලක්ෂ 3 ඇත්තටම පේන ඉඩම ලක්ෂ 7යි. ණය ලක්ෂ 3. ඇත්තටම ණය කිව්වොත් ඉතින් අර ගෙවන්න තියෙන ඇත්තටම ණය ලක්ෂ 3 ණය ලක්ෂ 5යි. ණය ගෙවිය යුතුයි. එතන තියෙනවා ගන්න විදිය කොහොමද කියන්නේ හිමිකම කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ. හරි ඊට පස්සේ ආදායම් සහ වියදම්. අපේ පාඩම අවසන් කොටස නවා ආදායම් සහ වියදම්. ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරයේ කරලා ලැබෙන ලාභය ගණනය කිරීම කරනවා. දේවල් දෙකක්. ඒ කියන්නේ ලාභය ගන්න එක හිමිකම්. මේ ආදායම්. ලාභය අත්වන්නේ හිමිකරුට එම හිමිකමට එකතු වේ. ලාභය වෙනම ගණනය කර හිමිකම සතු එකතු කළ හැකියි. එසේ නැත්නම් ආදායම් හිමිකමට එකතු කර වියදම අඩු කළ. එසේ වෙනත් කිව්වොත් ආදායම් නිසා හිමිකම වැඩි වියදම සමාන. ආදායම නිසා හිමිකම වැඩි වෙන්නේ වියදම නිසා හිමිකම අඩු වෙනවා. කියන අයිතිකාරයේ අයිතිය වැඩි වෙන්නේ මෙන්න ආදායම නිසා. අයිතිකාරයේ අයිතිය අඩු වෙන්නේ වියදම් නිසා. හොඳට මතක තියාගන්න. අයිතිකාරයේ අයිතිය වැඩි වෙන්නේ ආදායම් නිසා. අයිතිකාරයේ අයිතිය වැඩි වෙන්නේ නැහැ. අඩු වෙන්නේ වියදම නිසා. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ ලාභය තීරණය කරන ප්‍රධානතම සාධක දෙකක් තමයි ආදායම් සහ වියදම්. බේසික් ෆැක්ටර්ස්. ෆැක්ටර් දෙකක්. ඒ කියන්නේ සාධක දෙකක් අපිට කියන්න. එක ආදායමකින් අපේ ආදායම ලැබෙන්න තමයි අපේ ලාභය වැඩි වෙන්නේ. වියදම් වැඩි වෙන්නේ සමහර කාලවට ඔන්න ඔය දෙක අතර දැන් ව්‍යාපාරයක් ගත්තට පස්සේ හැමතිස්සෙම කරන්නේ දැන් ලාභය වැඩි කරගන්න පුළුවන් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මම මෙතන කතා කරන්නම්. මේ කන්සෙප්ට් එකෙන් කතා කරන්නම්.
ලාභය වැඩි වෙන්න පුළුවන් ක්‍රම අහන්න පුළුවන්. ඒක තමයි ඔයාලා හිතනවා කියලා කියන්නේ. මට ආදායම් වැඩි කොහොමද කියන්න පුළුවන්? ආදායම තියෙන තත්ත්වයට වඩා වැඩි වෙනවා. මට ආදායම් වැඩි කරගන්න මම කරන්න ඕනේ ඒකේ විකුණුම් මිල වැඩි කරගන්න ඕන. කියන්නේ මම කලින් සබන්කට රුපියල් 50ට විකුණන්නේ. දැන් මම විකුණනවා දැන් රුපියල් 60කට. මගේ ආදායම් වැඩි කරගන්න ක්‍රමයක්. තව මගේ මේ ඒතර ආදායම් වැඩි වෙනවා මගේ ලාභය වැඩි වෙනවා. ආදායම් වැඩි වීම කියන ලාභය වැඩි වෙන්න පුළුවන්. ආදායම් වැඩි වෙනකොට ලාභය වැඩි වෙනවා. නමුත් වියදම ඒ ස්ථාවර තිබ්බොත් එහෙම. ආදායම් ඉගෙන ගන්න ළමයි. ආදායම් ස්ථාවර තිබිලා ආදායම් වැඩි වෙනවා වියදම ස්ථාවර තිබිලා. නමුත් ආදායම් වැඩි වෙනවා ආදායම් වැඩි වෙනවා. විකුණුම් මිල වැඩි කරපු නිසා ආදායම් වැඩි වෙනවා. ආදායම් රුපියල් 10කින් වැඩි වෙනවා. එක සබන්කැටයකගේ මම විකුණුම් මිල රුපියල් 10කින් වැඩි කරනවා. මේ අවස්ථාවේ යටතේ. ඒ යටතෙන්ම විකුණුම් යන වියදම සබන්කැට හදන වියදමත් වැඩි වෙනවා 10කින්. මගේ බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට සිද්ධ වෙනවද? නැහැ. ආදායම වැඩි වුණාට මගේ වියදම ඒ පැත්තකින් ගිහිල්ලා. ඒතකොට ලාභය ඇත්තටම මගේ වියදමක් නෑ. දැන් ඒතර කලින් මම කලින් සබන්කැටය හදන්න ගිය රුපියල් 50යි වියදම 40යි. ඒතර මගේ ලාභය 10යි. දැන් මගේ ආදායම වැඩි වෙනවා. මම ආදායම වැඩි කරගන්නවා විකුණුම් මිල වැඩි කරලා. එතකොට මගේ රුපියල් 60යි. හරිද? දැන් 60යි. දැන් මගේ තියෙන වියදම 40 තියෙන 40ක් හදන්න ගිය සබන්කැටයට දැන් වියදම වැඩි වෙනවා 40 ඉඳලා 50ට. එතකොට වෙන්නේ මොකද වෙන්නේ? 60 50 60 අඩු කිරීම 50. ඒත් මගේ ලාභය 10යි. කලින් අවස්ථාවේදී ගත්තට පස්සේ ලාභය 10යි. මේ අවස්ථාවේදී ලාභය 10යි. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේවා මගේ තීරණ ගන්නකොට මගේ ආදායම වැඩි වෙන්නත් ඕනේ. නමුත් ඒ හා වියදම අඩු කර කොස්ට් එක අඩු කර මගේ යන වියදම භාණ්ඩ එක නිෂ්පාදන වියදම මගේ සබන් කැටයක් හදන්න යන ගාන මම අඩු කර ගන්න ඕනේ. හැබැයි ක්වොලිටියත් අඩු නොවන විදිහට ව්‍යාපාර ලොකු හරි අභියෝගයක් මේක ව්‍යාපාර ගැන අභියෝගයක් ඇත්තටම. නමුත් ඒවා ව්‍යවසායකත්වය ගැන කතා කරලා ඉස්සරහට කතා කරන්නම්. නිෂ්පාදන සාධක ගැන මම කතා කරා ව්‍යවසායකත්වය ගැන. ඒතර ව්‍යවසායකය තමයි ඔන්න කියන අවදානම ධර්මයෙන් මේ හැමදේම කරන්නේ. අවදානම ලොකු රිස්ක් එකක් තියෙනවා. ගන්න එකතු කළ හැකිය. ඒත් ආදායම හිමිකමට එකතු කර වියදම අඩු කළ හැකිය. ඒවත් හිමිකම වැඩි වේ. ඒ නිසා ව්‍යාපාරික ආදායම් හිමිකරුවන්ටය. එබැවින් ආදායම් හිමිකමට එකතු වේ. කෙසේ හොද හිමිකම වැඩි වන්නේ ආදායම නිසා පමණක් නොවේ. අයිතිකරුවන් අලුතින් ප්‍රාග්ධනය ආවිදත හිමිකම වැඩි වෙන්නේ ලාභය විතරක්ම නෙමෙයි. අයිතිකාරක අයිතිය වැඩි වෙන ලාභය විතරක්ම නෙමෙයි. එතකොට අයිතිකරෙන් අයිතිය මං කියන්නේ හිමිකම. ඒතර හිමිකම වැඩි වෙන්න පුළුවන් එකම ක්‍රමයක් තව ක්‍රමයක් තමයි අතිරේක ප්‍රාග්ධනය. අයිතිකාරය තව අයිතිකාරය මේ අතිරේක ප්‍රාග්ධනය කියලා කියන්නේ අලුතින් ප්‍රාග්ධනය කියන නම තමයි අතිරේක ප්‍රාග්ධනය. අතිරේකව කියන කියලා කියන්නේ අමතර දෙයක්. අමතර ප්‍රාග්ධනය කියලා කියන්න පුළුවන්. අමතර ප්‍රාග්ධනය, අලුතින් කියන ප්‍රාග්ධනය, අතිරේක ප්‍රාග්ධනය, ඔය වගේ නම් විවිධ නම් වලින් කියන්න පුළුවන් ප්‍රාග්ධනය. ව්‍යාපාර ආරම්භ කරගන්න අවශ්‍ය මූලික මුදල. ඒක ප්‍රාග්ධනය කියන්නේ ඒකනේ. අතිරේකව කියන එක මදි වෙනකොට ප්‍රාග්ධනය මදිනකොට අයිතිකාරය තමන්ගේ ළඟ තියෙන සල්ලි ටික දාන්න පුළුවන් ව්‍යාපාරයට. මොකද මම ඉස්සරහ කතා කරන ව්‍යාපාරය සහ අයිතිකරුවෝ කියන සංකල්ප දෙකක්. ඒකෙන් කියවෙන්නේ ව්‍යාපාරයට අයිතිකරුවකින් වෙන්නු ස්වාධීන ප්‍රයත්නක් තියෙනවා කියන. අපි ගිණුම් කරන කටයුතු ආරම්භය. ගිණුම් කරන කටයුතු වෙනුවෙන් අපි මේක තීරණය කරන්නේ එක පැත්තකින් අපි ඒක තීරණය කරන්නේ මේ ගිණුම් කරන කටයුතු කරන අයිතිකාරය සහ ව්‍යාපාරිකයන් දෙන්නෙක් කියලා. එතකොට අයිතිකාරය මැරුණයි කියලා නැහැ ප්‍රශ්නයක් නැහැ. නමුත් ව්‍යාපාරේ පවතින උදාහරණයක් විදිහට නවලෝක ව්‍යාපාරය. නවලෝක සමූහ ව්‍යාපාරය. ඒතර ඒ අයිතිකාරු ව්‍යාපාර හදනවා. ඒ හදන නම කවදා නැති ව්‍යාපාරයට මේ අයිතිකාර නැතුව යන ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාරේ වහන්න ඕනි කමක් නැහැ. අයිතිකාරයගේ ගිණුම් කරන කටයුතු අයිතිකාරයට මේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම තියෙනවා. සංකල්ප තියෙනවා. ඒ ගිණුම් කරන මූලධර්ම මත පදනම තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. concepts තියෙනවා. ඒතර ඒව මත පදනම තමයි ගිණුම් කරන්නේ. ඒතර අයිතිකාරය ගිණුම් කරන්නේ අයිතිකාරය එක පැත්තක ගිණුම් මේ ව්‍යාපාරික පැත්තක. අයිතිකාරයක් වෙන්ව ස්වාධීන ප්‍රයත්නක් තියෙනවා. හරිද? ඒතර ඒකෙන්ද ව්‍යාපාරික දැන් උදාත් ගොඩක් වෙලාවට දාලා තියෙන සමහර වර්තමානයේ තියෙන ව්‍යාපාර මුද්‍රණ සිද්ධාල ව්‍යාපාර මුද්‍රා ඉන්නවද කියලා මට හරියටම නිශ්චිත නැහැ. නමුත් එයාලා හදපු සිද්ධාල්ප කියන බ්‍රෑන්ඩ් එක. ඒකේ සන්නාමය අදටත් ලංකාවේ දාන සිද්ධාලප. මම ගෙදර වෙද මහත්තයා කවුද සිද්ධාලප. ඒ සිද්ධාලප විතර මුදලාලිගේ දෙක ලොකු කතාවක් නේ. ඒකේ මේ මිනිස්සු කොයිතරම් ඒ ව්‍යාපාර කොහොමද කරගෙන ආවේ. ඒතර මේ මිනිස්සු කැපකිරීම සමහර මහලා තියෙනවා ඒ සිද්ධාලප මුදලාලි
තමන්ගේ සිද්ධාලේප ටික විකුණ ගන්න ඒ දවස්වල තමන්ගේ තියෙන සේප්පු දෙක පයින් ඇවිදින කිලෝමීටර් ගාණක් ඇවිදින මුලදී. ඊට පස්සේ තමයි ඒ දවසට විකිනෙන්නේ සම සිද්ධාලේප එකක්වත් විකුණන්නේ නැහැලු. පළවෙනි දවසේ. ඒ දෙවෙනි දවසේ එකක් විතර විකුණුවා. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි දවසේ තව එක දෙක තුන. හැම ටික මිනිස්සු කොයිතරම් කැපකිරීමද ව්‍යාපාරය හැදුවේ. ඒකට අද දැවැන්ත ව්‍යාපාර ජාලයක්. ව්‍යාපාර නෙට්වර්ක් එකක්. ඒතර ඒ සිද්ධාලේපෙකට පස්සේ යාර ඒ ව්‍යාපාර විතරම තව ව්‍යාපාර අතුරු ව්‍යාපාර තියෙනවා. මම අහලා තියෙනවා දේරණ සභාපති දෙන සභාපතිවරයාගේ යාගෙත් ලොකු විශාල ව්‍යාපාර ගන්නවා තියෙනවා. දැන් දෙරණ කිව්වොතින් එහෙනම් යාළගේ සන්නාමේ තමයි තියෙන දේ රැකගෙන අලුත් දේ අරගෙන. ඒ කියන්නේ යාළා හැමතිස්සෙම මේ ප්‍රොමෝට් කරන්නේ යාළා හැමතිස්සෙම ප්‍රොමෝට් කරනවා කියලා. ඒකට කියනවා ඒකට කියන්නේ ඇඩ්වර්ටයිස් කරනවා. කොහොමද සිංහලෙන් කියන්නේ? ඇඩ්වර්ටයිසින් කියන්නේ ප්‍රවර්ධනය කරන යාළගේ ඒක මහජන අතර ගෙනියන්නේ මෙන්න මේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන. ඒක තමයි concept එක. ඒතකොට යාළ බලන්නේ හැමතිස්සෙම ඒක ව්‍යාපාරයක්. ඒ යාළ හැමතිස්සෙම බුද්ධිමත් වෙන තාර්කික පාරිභෝගික විදියට රැෂනල් කස්ටමර් කෙනෙක් ඇස් රැෂනල් කස්ටමර් තාර්කික පාරිභෝගික විදියට ඔයාලා වෙළඳ පොලේ තියෙන හැමදේම මේ විදිහට ගන්න යන්න එපා. වෙළඳ පොලේ තියෙන්නේ নানা ප්‍රකාර උදාහරණයක් විදිහට දැන් අද ඉතින් එහෙම වෙළඳ පොලේ තියෙන දේවල් හැම දෙයක්ම මේ අපිට පරිභෝජනෙට කියලා තියෙන දේ ඇත්තටම නැති තරම්. ඒතර ඒවයි හැමදේම රසායනික ද්‍රව්‍ය හැමදේම වල පුළුවන් තරම් ස්වභාවික දේවල් නැඹුරු වෙන්න. උදාහරණයක් විදිහට ගෙදර තමන්ට පුළුවන් නම් කෝමාරිකා පැලයක් හිටවගෙන තමන්ට ඒ අවශ්‍ය දේවල් ගන්න. තමන්ට උදාහරණයක් විදිහට තමන්ට දැන් කඩේ තියෙනවා මම දැකලා දෙනවා ඇලෝවෙරා ඩ්‍රින්ක්ස් කොමාරිකා පානික ගෑස්ට්‍රයිටිස් වල හොඳයි. ඇත්තටම ඒව කල් තබා ගන්න අනිවාර්යෙන් මොනවා කෙමිකල් එකක් දානවා තමයි. නැත්නම් කල් තියා ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට ඒ කෙමිකල් ඇත්තටම ශරීරයට හැම දෙයක්ම අහිත කරයි. කෙමිකල් කියන අපිට ඕනේ වලට පුළුවන් ගෙදර කොමාරිකා පැලයක් හදාගෙන ඔය ගෙදරම හදාගෙන කියමු කොමාරිකා පැල සමහරක් හැමදේම කරන්නේ තමන්ගේ මුදලට. මේ ව්‍යාපාරික සදාචාර ව්‍යාපාරික සාරධර්ම කියන කොටසක් තියෙනවා. නමුත් ඒව රැකිනවාද කියන එක ප්‍රශ්නයක් අද. අද මොකද මේ තරංකාරී නව කාර්මීකරණයත් එක්ක නව ලිබරල් වෙළඳපොළ ආර්ථිකයත් එක්ක මේ හැමදේම තුලනය කරන අපොහසත් වෙලා තියෙන මේ ආර්ථික පද්ධති වලට. ඒකෙන් හින්දා මම එච්චර දුරට යන්නේ නැහැ. නමුත් ඔයාලට පොඩි යම්කිසි අදහසක් දුන්නේ මේ වගේ දේවල් කරද්දී ඔයාලා තාර්කික වෙන්න. හැමතිස්සෙම හිතන්න. අපි ගෙවන මුදලට අපිට ඒ කියන ගුණත්වයේ තියුතු භාණ්ඩයක් ලැබෙනවද කියලා. නැත්නම් අපි ගෙවන මුදලට සමහරකට ටියුෂන් ඔයාලා කියන අධ්‍යාපනයක් කමන්නේ. ඔයාලා ගෙවන මුදලට ඔයාලට වටිනාකමක් ලැබෙනවද? ඔයාලා ගෙවන මුදලට ඒක වටිනවද? ඇත්තටම ඔයාලා දෙයක් ඉගෙන ගන්න තියෙනවද? ඒ දේ බලලා ඔයාලා ක්ලාස් එකක් තෝරගද්දී එහෙම නැත්නම් ඔයාලා වෙන දෙයක් කරද්දී එහෙම නැත්නම් තව ඇඳුමක් ගද්දී ඒ වගේ හැමදේම ඔයාලා තාර්කික විදිහට හිතලා තීරණ ගන්න තාර්කික විදිහට හිතලා පිරිවැය ප්‍රතිලා මට මම රුපියල් මම අද ඒකෙන් දැන් උදාහරණයක් විදිහට ඔයා ගිහිල්ලා හිතන්න අඹ ජූස් එකක් බොනවා ෆෘට් ජූස් එකක් බොනවා. ඒතර ඔයා හිතන්නේ මේක ඇත්තටම මේක හදලා තියෙන මොනවයින්ද? ඒතර මේක හදලා තියෙන ඇත්තටම කිමිකල් දාපු අඹ වලින්ද? කිමිකල් වලින්ද? එහෙම නැත්නම් මේකට මට මේකට මේ මගේ රුපියල් 50 මං ගෙවන එක මට සාධාරණයි. මට ඒකට අදාළ පෝෂණය ලැබෙනවද මට? ඒ වගේ දේවල් හිතන්න සමහරකට රුපියල් 50ක් වුණත් ඒ සමහරට මට රුපියල් 50ක් ගාණක් නැහැ. රුපියල් 50 නෙමෙයි කතාව තියෙන්නේ. නමුත් ඒක ඔයාලා ගන්න තීරණය වැදගත් වෙන්නේ. මේක ඔයාලා ගන්න තීරණ අද තීරණ අරගෙන තමයි මොකද පළවෙනි ගන්න තීරණේ වරදිනවා. දෙවෙනි දවසේ ගන්න තීරණේ වරදිනවා. බෑ කාලයක් තිස්සේ ඒ ගන්න තීරණات ප්‍රගුණනකොට ඔයාලා ලොකු ව්‍යාපාරිකයෙක් වඩපත් වෙනවා. මෙතනින් පුළුවන් ඔයාලා ලොකු ව්‍යාපාරිකයෙක් අලුතෙන් හිතන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාර බිහි වෙන්න පුළුවන්. එතකොට මම කතා කරගෙන ආවේ පොඩ්ඩක් පිටට ගියා මාතෘකාවෙන්. නම් මම එන්නම් මෙතන මේ ලාභය කියන දෙයට. මම කතා කරා මේ ওই ලාභය. ඒ ලාභය වෙන්නේ අයිතිකරුවන්ගේ එදෙන ප්‍රාග්ධන නිසා හිමිකම වැඩි වෙන සිදුවීම හැර හිමිකම ස්තුන වැඩිවීම ආදායම. ඒතකොට හිමිකරුවන්ගේ හිමිකම වැඩි වෙන්න පුළුවන්. අයිතිකාරයක අයිතිය වැඩි වෙන්න පුළුවන් ප්‍රාග්ධනය ගෙනාම කියලා. අතිරේක ප්‍රාග්ධනය. නමුත් අපි ආදායම විදිහට ගන්න එක කරන්නේ නැහැ. අන්න අමතර ප්‍රාග්ධන. ඒතකොට අයිතිකාරයන්ගේ අයිතිය වැඩි වෙනවා. අපි ගණනය කරන අයිතිකරුවන්ගේ අයිතිය වැඩි වෙනවා. ඒ අයිතිකරුවන්ගේ අයිතිය වැඩි වුන්නේ මෙන්න මේ කියන අතිරේක ප්‍රාග්ධන නිසා නම් අන්‍ය අතිරේක ප්‍රාග්ධන අයින් කරනවා. ඒ අතිරේක ප්‍රාග්ධන අයින් කළා තමයි අපි හැමතිස්සෙම ආදායම ගණනය කරන්නේ. ආදායමට උදාහරණ විකුණුම්, පොලී ලැබීම්, කොමිස් ආදායම. විකුණුම්, selling, පොලී, interest, කුලී ලැබීම්, කොමිස් කමිෂන් එක අපිට ඒක තමයි ආදායම වල මාර්ග. පොලියක් ලැබෙන්න පුළුවන්, පොලී ලැබෙන්න පුළුවන් ව්‍යාපාරයේ තියෙන අතිරේක ඒකේ ව්‍යාපාරයේ තියෙන මේ වැඩිපුර තියෙන මුදල් ටික වෙන බැංකුවක දාන්න පුළුවන්. ඒකට තව කෙනෙකුට ඒක ක්‍රමයෙන් පොලිය ලැබෙන්න පුළුවන්. මම කලින් කතා නිෂ්පාදන සාධකයක් විදිහට ප්‍රාග්ධනයට කරන ගෙවියන් පොලී කියලා. නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනයට කරන ගෙවීම තමයි පොලිය. හරිද?
ඒක පොලිය තමයි කියලා කියන අපිට ලැබීමක්. ඒතර ව්‍යාපාර පොලිය ගෙවෙන්න පුළුවන්, පොලිය ලැබෙන්න පුළුවන්. නමුත් මෙතනදී පොලිය ආදායමක් විදිහට ආදායම කුලී ලැබීම. කුලියක් කියන ව්‍යාපාරයේ තියෙන ගොඩනැගිල්ලක් තව කෙනෙකුට පොලියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ සම්පතක්නේ ගොඩනැගිල්ල. දිගුකාලීන වත්කම නේ මම ගොඩනැගිල්ල කතා දිගුකාලීන වත්කම. ව්‍යාපාරයේ සතුව තියෙන දිගුකාලීන වත්කම තව පාර්ශවයකට කුලියට දෙන්න පුළුවන්. ඒකෙන් කුලිය ආදායමක් ලැබෙනවා. ඒක ව්‍යාපාරයේ ආදායම. අන්න වගේ ආදායම වර්ග කිහිපයක් තියෙනවා. තව ආදායම් තියෙනවා. නමුත් උදාහරණ මෙතන තියෙන්නේ ව්‍යාපාරයේ ආදායම් හිමිවන්නේ අයිතිකරුවන් නිසා වියදම් දරාගත යුතු විදිහට අයිතිකරුවන්. ඒ නිසා වියදම් හිමිකමෙන් අඩු කළ යුතුය. මේ අනුව වියදම හිමිකම අඩු වීමට හේතු. හිමිකම කියලා කියන්නේ වියදම කියලා කියන්නේ හිමිකම අඩු වීම. අයිතිකාරයෙක් තියෙන අයිති අඩු වෙනවා. මේ වියදම් වැඩි වෙන අයිතිකාරයෙක් අඩු වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. රිලේෂන්ෂිප් එක සහ සම්බන්ධය. ඒ කියන්නේ ඒතර මොකද්ද? ඒතර හිමිකමයි වියදම අතර හිමිකමයි වියදම මොන වගේ සම්බන්ධය තියෙනවද? ඒවත් හිතන්න පොඩ්ඩක්. හිමිකමයි වියදමයි අතර. හිමිකමයි වියදමයි අතර. වියදම් වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? වියදම් වැඩි වෙන්න හිමිකම මොකද වෙන්නේ? මොකද්ද? හිමිකම වැඩි වෙන්නේ. වියදම් වැඩි වෙනකොට හිමිකම අඩු වෙනවා මේ තියෙන. වියදම් දරගත්තද අයිතිකරුවන්. ඒ නිසා වියදම් හිමිකමින් අඩු කළ. වියදම් වැඩි වෙන්න වියදම් වැඩි වෙන මොකද වෙන්නේ? ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන අයිතිකාරක අයිතිය අඩු වෙනවා. එහෙනම් වියදම්මයි ලාභය අතර තියෙන්නේ වියදමයි හිමිකම අතර තියෙන්නේ ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක්. මොකද්ද? ඍණ සම්බන්ධය. ඍණ සම්බන්ධය කියලා ඔයාලා දන්නවා. ඍණ සම්බන්ධ නේද? 10 වසරේනකොට දන්නවා මේ ගණිතයේ සම්බන්ධය. එක විචල්‍යයක් වැඩි වෙනකොට අනිත් විචල්‍යය අඩු වෙනවා නම් අපි ඒකට කියනවා ඍණ සම්බන්ධය. ඒ කියන්නේ දෙක අතර පරස්පර ප්‍රතිවිරුද්ධ සම්බන්ධය. ඒකයි ඉගෙන ගන්න හැමතිස්සෙම ඉගෙන මොකද මොන වගේ සම්බන්ධයද? ඒක අහන්න පුළුවන්. ඒවා ඉගෙන ගන්න කියන්නේ ඒක නැත්නම් මේ පොතේ තියෙන දේ එහෙම ඉගෙන ගන්න නෙමෙයි. මොකද සම්බන්ධي කොහොමද වෙන්නේ? ප්‍රැක්ටිකලි කොහොමද හිතන්නේ කොහොමද වෙන්නේ කියලා. වියදම හිමිකම අඩු වීමට හේතු වේ. කෙසේෝද හිමිකම අඩුවන්නේ? වියදම නිසා පමණක් නොවේ. ව්‍යාපාරයේ ඇති මුදල් හෝ භාණ්ඩ අයිති කරන විසින් පෞද්ගලික ප්‍රයෝජන නිසා හිමිකම අඩු වේ. මේ ගැණිලි සහන්න ගැණිලි. ඊළඟ දේ තමයි ගැණිලි. ගැණිලි කියලා කියන්නේ අයිතිකාරය ව්‍යාපාරයෙන් භාණ්ඩ තොගයක් ගෙදර ගෙනහිලි. සල්ලි ටිකක් ගෙදර ගෙනහිලි. හරිද? ගැණිලි වර්ග දෙකයි මුදල් ගැණිලි සහ භාණ්ඩ ගැණිලි. ගැණිලි කියලා කියන්නේ අයිතිකාරය පෞද්ගලික පරිභෝජනය සඳහා ගෙදර ගෙනියපුවා. මේ කියන්නේ මොකද? අයිතිකාරය ව්‍යාපාරයෙන් බඩු ටිකක් ගෙනහිලියා. දැන් මගේ ව්‍යාපාරයේ අයිතිකාරය මම මගේ ව්‍යාපාරේ මම සබන් නිෂ්පාදනය කරන ව්‍යාපාර කලින් ගත උදාහරණයමයි. මම කරන්නේ මම අයිතිකාරයා මම ගිණුම් වල කියලා දැනුවත් කරලා මම සල්ලි ටික රුපියල් ලක්ෂ 5ක් අරගෙන යනවා මම සබන් ටිකක් ගෙදර අරගෙන යනවා. ඒතර ඒ ව්‍යාපාරේ සම්පත් අඩු වෙන්න හේතුවක්. සම්පත් අඩු වීමට හේතුවක්. ඒතර එන ව්‍යාපාරේ හිමිකම ස්කන්ධය අයිතිකාරට තියෙන අයිතිය අඩු වෙනවා. අයිතිකාරට තියෙන අයිතිය අඩු වෙනවා. ගැන නිසා හිමිකම අඩු වීම හැරුණොත් හිමිකම සිදුවන අඩු වීම විද කලින් කතා කරා අතිරේක ප්‍රාග්ධනය නැතුව හරිද? ආදායම කතා කරේ අතිරේක ප්‍රාග්ධනය නැතුව මේ අයිති අඩු වෙන සිදුවන හේතු ටික අඩු කරා. මෙතනදි වෙන්නේ ගැන නිසා සිදුවන හිමිකම අඩු වීම හැරුණකොට සිදුවන අඩු වීම. අයිති ගැණිලි ගන්න නැහැ එතකොට අනිත් අඩු වෙන ටික. ගැණිලි හැරුණු විට ගැණිලි ගන්න නැහැ. වියදම් වලට ගැණිලි කියන වියදම අහන්න පුළුවන්. ගැණිලි යන වියදම කී. ඊට ප්‍රශ්න පත්‍රය අහන්න පුළුවන්. ගැණිලි කියන වියදම කී. ගැණිලි කියන වියදමක් නෙමෙයි. මොකද ආයතනයේ සතු සම්පත් පිටතට යන්නේ නැහැ. අයිතිකාරයෙන්ම ටිකක් තමයි යන්නේ. අයිති අතර මාරු වෙන්නෙත් නැහැ. ඉතින් අයිතිකාරට දෙන අයිතියනේ. මගේ සබමගාර ටික නම් මට අයිතියනේ. මමනේ ව්‍යාපාර අයිතිකාරයා. ගිණුම් කරන කටයුතු සඳහා දෙවිදෙනෙක් වුණාට මම කලින් කතා කරන්නේ පටල ගන්න එපා. ගිණුම් කියනවා සර් නෑ මෙහෙම නෑ කියලා. නෑ එහෙම වෙන්නේ. ගිණුම් කරන කටයුතු සඳහා දෙන්නෙක් වුණාට ඒකනේ අපි කියන්නේ අපි ගිණුම් වලින් අඩු කරන්නේ. එයාගේ අපි ගැණිලි ගිණුම් දෙනකොට මම කියලා දෙන්නම් ඉස්සරහට කරද්දී අපි ගැණිලි අඩු කරනවා නිතරම. ගැණිලි නිතරම අඩු කරනවා. ඒක ගැණිලි අඩු කරන්නේ අයිතිකාරයේ ලාභෙන් අඩු කරන්නේනේ. ඉතින් අයිතිය අඩු වෙනවනේ කොහොමද? ඉතින් ඒක එයා ගෙදර ගෙනිච්ච කියලා ව්‍යාපාරයේ ශුද්ධ ලාභය ගන්නය කරද්දී ඒක අපිට බලපෑමක් නෑ. ඒක මේ බලපෑමක් තියෙනවා. නමුත් ඒක අපි මේ ගිණුම් වලට මේ ගිණුම් විධිමත් ගිණුම් වලට මේ ඇතුළත් කරනවානේ. ඒකින්ද එතන අඩු වෙනවා. අයිතිකාරය ගෙනිලා. ඒතර අයිතිකාරයම ටිකම තමයි අර අපිට ඕනේ මේක නිවැරදි ලාභෙමතු කරගන්න ඕනේ. නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. ව්‍යාපාරේ මගේ ටික මම ගෙනියන්නේ නැතු කවුරු ගෙනියන්නේ. නමුත් ගිණුම් කරන කටයුතු සඳහා එහෙම බෑ. එහෙම තරගයට ගිණුම් කරන කටයුතු සඳහා එහෙම බෑ. ඒතර ගිණුම් කරන කටයුතු සඳහාම අනිවාර්යයෙන්ම ඒ ගැණිලි කෙන්දේ පොත්වලට තැබිය යුතුමයි.
නැත්තම් අපිට අපේ අර මෙහියුම් ප්‍රතිඵලය හදලා මෙහියුම් ප්‍රතිඵලය කියලා කියන්නේ මොකද මගේ වචනයක මෙහියුම් ප්‍රතිඵලය. මේ හොඳට බලන්න මෙහියුම් ප්‍රතිඵලය. මෙහියුම් ප්‍රතිඵලය කියලා කියන්නේ ව්‍යාපාරයේ ආදායම් වියදම් කළා මේ ආදායම් ප්‍රකාශන හදන්නේ. ආදායම් ප්‍රකාශනයේ ගම්ම්‍ය වෙන්නේ. ආදායම් ප්‍රකාශනයෙන් විවරණය වෙන්නේ. ආදායම් ප්‍රකාශයෙන් නිර්වචනය වෙන්නේ. ආදායම් ප්‍රකාශයෙන් දක්වන්නේ මෙහියුම් ප්‍රතිඵලය. මෙහෙයුම් ප්‍රතිඵලය නිවැරදි මෙහෙයුම් ප්‍රතිඵලය අපි ගත්තොතින් විතරයි අපි ඔය කියන මේ අපි කියන මම කතා කරේ තොරතුරු තීන්දුව ගන්න තීරණ ගන්න නිවැරදි තොරතුරු වෙන්නේ. එහෙනම් තීරණ ගන්න ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඒකේ මුඛ්‍ය අර්ථය මුඛ්‍ය අරමුණ පරම අරමුණ ඒකේ මුඛ්‍ය අර්ථය මුඛ්‍ය අරමුණ ඉඳ වැටෙනවා සම්පූර්ණයෙන්ම මේ ගැණලි කියන දේ ගිනුම් නැති වුවොත් ගැණලි අනිවාර්යෙන් ගිනුම් තැබිය යුතුමයි. ගැණලි හිමිකමෙන් අඩු විය යුතුමයි. හිමිකම එහෙම නැතුනොත් එහෙම ව්‍යාපාරයේ අර කියන මේ සංකල්පයක් විදියට මේ අපිට ඒ අර කියන මේ අතර අරමුණ වලට යන්න බැරි වෙනවා. ආදී විතර වෙනස ලාභය හෝ අලාභය හඳුනාගත්තේ නැද්ද? ලාභයක් නම් හිමිවන්නේ අලාභයක් නම් විද්දාරගත යුතු වන්නේ හිමිකරුවන් විසින්. මෙතන කියනවා ඉස්තන් ආදායම් සහ වියදම් අතර වෙනස ලාභය හෝ අලාභය. ආදායම් අතර වියදම්. ලාභය හැදෙන්නේ කොහොමද? ආදායම් වලට වියදම් වලට වඩා ආදායම් වැඩි නම් වියදම් වලට සාපේක්ෂව ආදායම් වැඩි නම් හරිද? වියදම් වලට සාපේක්ෂව ආදායම් වැඩි නම් ආදායම් වලට සාපේක්ෂව වියදම් අඩු නම් ඒක දෙපැත්තටම කියන්න පුළුවන්. වියදම් වලට සාපේක්ෂව ආදායම් වැඩි නම් ආදායම් වලට සාපේක්ෂව වියදම් අඩු නම් ලාභයකි. අලාභය කියලා කියන්නේ ලොස් එකක් කියලා කියන්නේ ප්‍රොෆිට් එකක් කියලා කියන්නේ ආදායම් වලට සාපේක්ෂව වියදම් අඩු නම් වියදම් වලට සාපේක්ෂව ආදායම් වැඩි නම් ඒට අතර අන්තපැත්ත කියන පුළුවන් අලාභය කියලා කියන්නේ ආදායම් වලට සාපේක්ෂව වියදම මොකද වෙන්නේ? ආදායම් සාපේක්ෂව වියදම වැඩි. වියදමට සාපේක්ෂව ආදායම අඩුයි. ඔය දෙපැත්තම කියන්න පුළුවන්. ඒ දෙපැත්තම හිතන්න දෙපැත්තම තර්ක කරන්න කොහොමද වෙන්නේ කියලා. ලාභයක් නම් හිමියන්නේ අලාභයෙන් විදතරගත යුතුය. ලාභයක් තිබුණත් ඒක අයිතිකාරට අලාභයක් තිබ්බත් අයිතිකාරයට එබැවින් ලාභය හෝ අලාභය අවසාන වශයෙන් හිමිකමට ගලපනු ලැබේ. ලාභය හෝ අලාභය කාටද ගලපන්නේ? හිමිකමට අයිතිකාරය. එහෙනම් අයිතිකාරයේ අයිතිය අඩුවීම හෝ වැඩිවීම තීරණය වන්නේ ලාභය හෝ අලාභය මත. අයිතිකාරයෙකුට තියෙන අයිතිය වැඩිවීම හෝ අඩුවීම තීරණය වන්නේ ලාභය හෝ අලාභය මත. ඒත්‍රි වන්නේ වත්කම් හවගකීම් පමණයි. එසේ වත්කම් හවගකීම් අතර සම්බන්ධත පෙන්වන සමීකරණයක් උදාගත හැකිය. එය ගිණුම් කරන සමීකරණය හැඳින්වෙන්නේ. මේ ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ මේ වත්කම් හවගකීම් හා හිමිකම් අතර සහ සම්බන්ධය ඉන්ටර් රිලේෂන්ෂිප් එක. කොහොමද රිලේෂන්ෂිප් එක සම්බන්ධ වෙන්නේ? ඉන්ටර් රිලේෂන්ෂිප් එකක් තියෙනවා වත්කම් වගකීම් සහ හිමිකම් අතර ඉන්ටර්ලින්ක්ඩ්. ඒව එකට එකතු වෙලා තියෙන සම්බන්ධයක් තියෙනවා. හරිද? ඔය ටික තමයි පාඩමේ සාරාංශය, පාඩමේ අර්ථකථනය, පාඩමේ විවරණය. එතකොට මේකේ ඔයාලගේ තියෙන ඇක්ටිවිටි එකක් කොහොමද ඔයාලගේ මේකේ පාඩමේ අදහස් තමයි වත්කමක් වගකීමක් හිමිකමක් නිර්වචනය කරන්න. ඒ වගේම ඒව හඳුනා ගන්න. එතනින් ගියාට කලින් කතා කරා වගේම ගිණුම්කරණය මොකක්ද වෙන්නේ? නැත්නම් ගිණුම්කරණ අවශ්‍යතාවය, ගිණුම්කරණයේ අරමුණ, ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ අරමුණ තීරණ ගැනීම ක්‍රියාවලියට ඉස්සරහට යද්දී මෙතන හදා ගිණුම්කරණ හඳුනා ගැනීම. මම හිතන්නේ ප්‍රමාණවත් මෙතන මේ බැංකු ණය කියන්නේ විදුලි ගස් වල මේ ටික කරන්න මම ලොකු හොඳ විවරණයක් කරා.